හැමෝටම අයිබෝවන්. ළමයි අපි අද සාකච්ඡා කිරීම ආරම්භ කරන්නේ ශේෂ්ත්‍ර පාඩම. ශේෂ්ත්‍ර පාඩම කියලා කියන්නේ ශේෂ්ත්‍ර යටතේ අපි භෞතික විද්‍යාවේ ප්‍රධාන කොටස් තුනක් කතා කරනවා. විද්‍යුත් ශේෂ්ත්‍ර, චුම්බක ශේෂ්ත්‍ර සහ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර කියලා ප්‍රධාන පාඩම් තුනක් කතා කරනවා. එතකොට ඒකෙන් අද මුලින්ම අපි ආරම්භ කරන්නේ චුම්බක ශේෂ්ත්‍ර කියන පාඩම. එතකොට මේ ශේෂ්ත්‍ර කොටස ගැන කතා කරොත් එහෙම ඉතා වැදගත් කොටසක් MCQ අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒකට අද කතා කරන චුම්බක ශේෂ්ත්‍ර කොටසෙන් MCQ සාමාන්‍යයෙන් 2ක් හෝ 3ක් ලැබෙනවා. ඒ වගේම තමයි මේ ශේෂ්ත්‍ර කොටස යටතේ අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්නයක් අපිට ලැබෙනවා. ඒකට ඒ රචනා ප්‍රශ්නේ සමහර විට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විද්‍යුත් ශේෂ්ත්‍ර වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චුම්බක ශේෂ්ත්‍ර වලින් වෙන්න පුළුවන්. සමහර විට මෙහෙම වෙන්නත් පුළුවන්. විද්‍යුත් ශේෂ්ත්‍ර සහ චුම්බක ශේෂ්ත්‍ර වල මිශ්‍ර ප්‍රශ්නයක් විදිහට ලැබෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර සාමාන්‍යයෙන් තනි ප්‍රශ්නයක් විදිහට තමයි ලැබෙන්නේ. හරි, ඒක කොහොමුණත් අපි අද ඉස්සෙල්ලාම ආරම්භ කරන්නේ චුම්බක ශේෂ්ත්‍ර පාඩම. ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා විද්‍යුත් ශේෂ්ත්‍ර. ඊටත් පස්සේ අපි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. හරි ළමයි. එතකොට දැන් අපිට චුම්බක ශේෂ්ත්‍ර යටතේ අපි බලමු මොනවද අපිට මේ පාඩම ඇතුලේ කතා කරන්න තියෙන්නේ කියලා. අපි ඒකෙදි මුලින්ම සාකච්ඡා කරනවා චුම්බකයක් කියන්නේ මොකද්ද? ඒ වගේම චුම්බකයක් අවට ඇති වෙන චුම්බක ශේෂ්ත්‍රය කියන්නේ සාමාන්‍යයෙන් බල රේඛා. චුම්බක බල රේඛා සම්බන්ධයෙන් අපි ඉස්සෙල්ලාම කතා කරනවා. ඊට පස්සේ අපි චුම්බක බල සම්බන්ධයෙන් කතා කරනවා. චුම්බක බල කියලා කියන්නේ ආකාර දෙකක් ගැන කතා කරනවා අපි. එකක් තමයි දැන් විද්‍යුත් චුම්බකවල සන්නායකයක්, විද්‍යුත් ධාරාවක් රැගෙන යන සන්නායකයක් චුම්බක ශේෂ්ත්‍රයක් මත තිබ්බට පස්සේ ඒක මත ඇති වෙන බල සම්බන්ධයෙන් අපි කතා කරනවා. ඊට පස්සේ චුම්බක ශේෂ්ත්‍රයක් තුල චලිත වන ආරෝපණයක් මත ඇති වෙන චුම්බක බල සම්බන්ධයෙන් කතා කරනවා. ඒතකොට චුම්බක බලයට ඒ දේවල් කතා කරනවා. ඊට පස්සේ චුම්බක ශ්‍රාව ඝනත්වය සම්බන්ධයෙන් කතා කරනවා. ඝනත්වයේ දිශාව සහ විශාලත්වය අපි හොයන ආකාරය ගැන කතා කරනවා. ඊට පස්සේ අපි කතා කරනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණය සම්බන්ධයෙන්. හරි. මෙන්න මේ කොටස් තමයි අපිට ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ වගේම මේ අපි මේ කතා කරන තියරි වලට අදාළව සාමාන්‍ය ගැටලු සාකච්ඡා කරනවා. හරි. එහෙනම් අපි බලමු ලියා ගන්න මාතෘකාව චුම්බක ශේෂ්ත්‍ර කියලා. චුම්බක ශේෂ්ත්‍ර. හරි, එතකොට ළමයි මොකද්ද මේ චුම්බක ශේෂ්ත්‍රය කියලා කියන්නේ? මේ පාඩමට අදාළ තියරි ටියුට් එක මම ඔයාලට දීලා තිනවා. හරි, ඔයාලගේ ටියුට් එක ඇති. අපි බලමු චුම්බක ශේෂ්ත්‍රයක් කියන්නේ මොකද්ද කියලා. සාමාන්‍ය චුම්බක ශේෂ්ත්‍රය කියලා කියන්නේ ළමයි චුම්බකයක් ගත්තොත් අපි චුම්බක කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවනේ කාන්දම්. ඒ වගේට අපි කියන්නේ චුම්බක කියලා. හරි, එතකොට චුම්බක ආකාර දෙකක් තියෙනවා. ස්ථිර චුම්බක තියෙනවා. ඊට පස්සේ අපි తాවකාලිකව හදාගන්න විද්‍යුත් චුම්බක තියෙනවා. ස්ථිර චුම්බක කියන්නේ සාමාන්‍යයෙන් අපි කාන්දම් කියලා භාවිතා කරන්නේ. ඒවා තමයි ස්ථිර චුම්බක. ඒකට ඒවා හදලා තියෙන්නේ චුම්බක ද්‍රව්‍ය භාවිතා කරලා ස්ථිරවම චුම්බක ගුණ තියෙන විදිහට. ඒකට විද්‍යුත් චුම්බක කියලා කියන්නේ අපි විද්‍යුත් ධාරාව භාවිතා කරලා විදුලිය භාවිතා කරලා අපිට අවශ්‍යතාවට ගැළපෙන විදිහට අපි නිර්මාණය කරගන්න චුම්බකයට තමයි කියන්නේ විද්‍යුත් චුම්බක කියලා. එතකොට මේ පාඩම පුරාවටම අපි අධ්‍යයනය කරන්නේ ගොඩක් අවස්ථාවලදී වැඩිපුරම අධ්‍යයනය කරන්නේ මේ විද්‍යුත් චුම්බක සම්බන්ධ. කියන්නේ විදුලිය නිසා ඇති වෙන චුම්බක ඵලයේ සම්බන්ධව තමයි අපි ගොඩක් අවස්ථාවලදී සාකච්ඡා කරන්නේ. එතකොට චුම්බක ශේෂ්ත්‍රයක් කියන්නේ මොකද්ද කියලා සැලකුවොත් එහෙම චුම්බක ශේෂ්ත්‍රයක් කියන්නේ දැන් මෙන්න මේ චුම්බක ගුණ රඳා පවතින ප්‍රදේශයකට. හරි. ඒතකොට අපි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රවලදී ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණය. එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණය රඳා පවතින ප්‍රදේශයට තමයි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර කියලා කියන්නේ. විද්‍යුත් වලදීත් එහෙම. හරි. විද්‍යුත් බල රඳා පවතින ප්‍රදේශයට තමයි අපි කියන්නේ විද්‍යුත් ශේෂ්ත්‍රය කියලා. හරි. එතකොට චුම්බක ශේෂ්ත්‍රයක් ගත්තොත් එහෙම මේ චුම්බක ශේෂ්ත්‍රය හරි මත චුම්බක ශේෂ්ත්‍රය තුලට අපි විද්‍යුත් ධාරාවක් රැගෙන යන සන්නායකයක් අරන් ගියොත් සන්නායකයේ මත බලය ඇති වෙනවා. බලයක් ඇති වෙනවා. හරි. ඒ වගේම තමයි ආරෝපණ අරන් ගියොත් මේ ආරෝපණ මත චුම්බක බල ඇති වෙනවා. එතකොට අපි මේ පාඩමේදී මේ සම්බන්ධයෙන් කතා කරනවා.
හරි එතකොට මුලින්ම ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙනවා චුම්බක ශේෂ්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා චුම්බකයක් හෝ චුම්බක ද්‍රව්‍යයක චුම්බක බලපෑම පවතින ප්‍රදේශය තමයි චුම්බක ශේෂ්ත්‍රයක් කියලා හඳුන්වලා තියෙන්නේ. හරි එතකොට ළමයි දැන් චුම්බක ගත්තොත් එහෙම ස්ථිර චුම්බක ආකාර අපි දන්නා විවිධාකාර ස්ථිර චුම්බක තියෙනවා. මේ විදිහට දණ්ඩාකාර චුම්බක තියෙනවා. ඒ වගේම U හැඩති චුම්බක තියෙනවා. හරි ඒ වගේම තමයි මේ විදිහට අස්වල ආඩමක හැඩති චුම්බක තියෙනවා. ඔන්න ඔය විදිහට විවිධාකාර හැඩති චුම්බක තියෙනවා. හරි. ඒතකොට මේ මොන චුම්බකයේ වුණත් චුම්බකයක් ගත්තොත් ඒකේ ද්‍රව දෙකක් තියෙනවා. එකක් උත්තර ද්‍රවය අනික දක්ෂිණ ද්‍රවය කියලා. හරි මෙන්න මේ විදිහට ද්‍රව තියෙනවා චුම්බකවල. හරි එතකොට ළමයි අපි මේ පාඩමේදී කතා කරනවා මෙන්න මේ චුම්බක ස්ත්‍රාව රේඛා කියලා රේඛා වර්ගයක්. හරි චුම්බක ස්ත්‍රාව රේඛා කියලා රේඛාකාරයක් ගැන අපි මේකේ සාකච්ඡා කරනවා. ඒතකොට අපි ඒව දැනගන්න ඕනේ. අපි බලමු චුම්බක ස්ත්‍රාව රේඛා කියන්නේ මොකක්ද කියලා. හරි එතකොට මම මේකෙදි මුලින්ම සලකනවා මේ විදිහට දණ්ඩ චුම්බකයක්. චුම්බක ස්ත්‍රාව රේඛා එහෙම නැත්නම් චුම්බක බල රේඛා කියලා කියනවා. ඒතර මොකද්ද මේ චුම්බක බල රේඛා කියලා කියන්නේ? තමයි චුම්බක බල රේඛා කියලා කියන්නේ. දැන් මෙන්න මේ වගේ චුම්බකයක් තිබ්බොත් මෙන්න මේ චුම්බකයේ අවට චුම්බක ශේෂ්ත්‍රයක් නිර්මාණය වෙනවනේ. ඒ කියන්නේ චුම්බක ගුණ පවතින ප්‍රදේශයක් තමයි චුම්බක ශේෂ්ත්‍රය කියලා කියන්නේ. මෙන්න මේ අවට චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා. හරි. එතකොට චුම්බක බල රේඛා කියලා කියන්නේ මෙන්න මේ චුම්බක ශේෂ්ත්‍රයේ මතට හරි චුම්බක ශේෂ්ත්‍රය ඇතුළට අපි චුම්බක උත්තර ද්‍රවයක් අරගෙන ආවොත් හරි දැන් මෙතන තියෙන උත්තර ද්‍රවයක් සහ දක්ෂිණ ද්‍රවයක් කියලා ආකාර දෙකම තියෙනවනේ. ඒතර අපි මේ වගේ චුම්බක උත්තර ද්‍රවයක් අරගෙන ආවොත් මෙන්න මේ චුම්බක ශේෂ්ත්‍රය තුළට මේ උත්තර ද්‍රවයේ මත චුම්බක ශේෂ්ත්‍රයේ මගින් ළමයි බලයක් ඇති වෙනවා. බලයක් ඇති වෙනවා. එතකොට මේ චුම්බක උත්තර ද්‍රවය චලනය වෙනවා. හරි යම්කිසි මාර්ගයක් දිගේ චලනය වෙනවා. මෙන්න මේ උත්තර ද්‍රවයේ චලනය වෙන මාර්ගයට තමයි අපි කියන්නේ චුම්බක බල රේඛාවක් කියලා. හරි එතකොට බල රේඛා ඇත්තටම අපිට ඇහැට පේන්නේ නැහැ. ඒවා මනක් කල්පිතයි. උත්තර ද්‍රවයක් අපි ශේෂ්ත්‍රය තුලට අරන් ආවට පස්සේ ඒක මත බලය ඇති වෙලා ඒ උත්තර ද්‍රවයේ චලනය වෙන පතේ තමයි අපි කියන්නේ චුම්බක බල රේඛාවක් කියලා. එතකොට මේ චුම්බක බල රේඛා මනක් කල්පිතයි. හරි අපි අධ්‍යයනයේ පහසුවට තමයි චුම්බක බල රේඛා සලකන්නේ. හරි එතකොට ළමයි මේ විදිහට උත්තර ද්‍රවයක් සහ දක්ෂිණ ද්‍රවයක් ගත්තොත් එහෙම මෙන්න මේ චුම්බක බල රේඛා පිහිටන්නේ හරි බල රේඛා ඇති වෙන්නේ මෙන්න මේ උත්තර ද්‍රවයෙන් ඉවතට. මෙන්න මෙහෙම අපි රේඛාවක් සලකුණු කරලා දිශාව සලකුණු කරන ඊතලයකින් හරි. එතකොට උත්තර ද්‍රවයෙන් නම් ඉවතට තමයි බල රේඛා ඇති වෙන්නේ. මෙන්න මෙහෙම. හරි. දක්ෂිණ ද්‍රවයෙන් නම් දක්ෂිණ ද්‍රවය තුලට තමයි එහෙම නැත්නම් ඇතුළට තමයි බල රේඛා ඇති වෙන්නේ. මෙන්න මෙහෙම. හරි. ඒ වගේම තමයි මේ උත්තර ද්‍රවයෙන් පිටවන බල රේඛා මෙන්න මෙහෙම දක්ෂිණ ද්‍රවය වෙත ළඟා වෙනවා. හරි. එතනම මෙතන වැදගත්ම කාරණේ වෙන්නේ දැන් මේ උත්තර ද්‍රවයෙන් පිටවන සෑම බල රේඛාවම මේ විදිහට දක්ෂිණ ද්‍රවයකට ළඟා විය යුතුමයි කියලා සිද්ධියක් නැහැ. හරි. සමහර ඒවා මෙහෙම පිට වෙලා එනවා. සමහර ඒවා මෙහෙම දක්ෂිණ ද්‍රවයට ළඟා වෙනවා. හරි. මෙන්න මෙහෙම. ඒ වගේම තමයි ළමයි මෙන්න මේ අඳින චුම්බක බල රේඛා කිසිම බල රේඛාවක් එකිනෙකට ඡේදනය වෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ එක උඩ එක යන්නේ නැහැ. හරි. එහෙම ගියොත් වැරදි. ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් මෙන්න මේ විදිහට පෘෂ්ඨයකින් චුම්බක බල රේඛා පිට වෙන්නේ ඒ පෘෂ්ඨයට ලම්බකව. හරි. දැන් අපි උත්තර ද්‍රවය සහ දක්ෂිණ ද්‍රවය වෙන වෙනම දුත් එහෙම මෙන්න උත්තර ද්‍රවය මෙන්න දක්ෂිණ ද්‍රවය. හරි. උත්තර ද්‍රවයෙන් මේ විදිහට බල රේඛා පිට වෙනවා. මේ පෘෂ්ඨයට ලම්බකව තමයි පිට වෙන්නේ මෙයාලා. හරි. මේක මම ටිකක් දුරින් අදින්නම්. ඒ වගේම දක්ෂිණ ද්‍රවයට
තුලට තමයි බල රේඛා යන්නේ. ඒකත් පෘෂ්ඨයට ලම්බකව තමයි ඇතුළු වෙන්නේ මේ විදිහට. රයිට්. මේ තියෙන උත්තරද්‍රවය, මේ තියෙන දක්ෂිණද්‍රවය. එතකොට ළමයි මේ උත්තරද්‍රවයක් සහ දක්ෂිණද්‍රවයක් එකිනෙකට ලං කරොත්, හරි ලං කරොත් එහෙම මෙන්න මේ ද්‍රව දෙක එකිනෙකට ආකර්ෂණය වෙනවා. හරි. එතකොට චුම්බකයක් ආකර්ෂණය වෙන්නේ මේ විදිහට උත්තරද්‍රවය සහ දක්ෂිණද්‍රවය ලං කරොත්. එහෙම නැත්නම් උත්තරද්‍රවය දෙකක් ලං කරොත් ඒ දෙක විකර්ෂණය වෙනවා. හරි. එතකොට මේ වගේ ද්‍රව දෙකක් එකිනෙකට ලං කරොත් එහෙම මෙන්න උත්තරද්‍රවය මෙන්න දක්ෂිණද්‍රවය. හරි. ලං කරොත් එහෙම මේ උත්තරද්‍රවයෙන් පිට වෙන බල රේඛා දක්ෂිණද්‍රවයට යනවා මෙහෙම. හරි. මේ හැම වෙලාවෙම පිට වෙන්න ඕනේ පෘෂ්ඨයට ලම්බකව. මෙන්න මෙහෙම. මොනෝම යනවා නම. right. හරි. එතකොට උත්තරද්‍රවය සහ දක්ෂිණද්‍රවය ඒ කියන්නේ එකිනෙකට වෙනස් ද්‍රව දෙකක් අසලින් තිබ්බොත් මෙන්න මේ විදිහට තමයි බල රේඛා ඇති වෙන්නේ. හරි. එතකොට මට මේ බල රේඛාව මම මෙහෙම ඇඳුවොත් මෙන්න මේ විදිහට තමයි ඇති වෙන්නේ. හරි. එතකොට බල රේඛා කවදාවත් එකිනෙකට ඡේදනය වෙන්නේ නැහැ. රයිට්. ඊට පස්සේ මෙන්න මේ විදිහට සජාතීය ද්‍රව දෙකක් එකිනෙකට තිබ්බොත්, හරි මේ තියෙන විජාතීය ද්‍රව දෙකන්නේ. සජාතීය ද්‍රව දෙකක් එකිනෙකට තිබ්බොත් අපි බලමු මොකද වෙන්නේ කියලා. එහෙම වුණොත් මෙන්න මේ බල රේඛා එකිනෙකට විකර්ෂණය වෙනවා. හරි. බල රේඛා එකිනෙකට විකර්ෂණය වෙනවා. එතකොට ඔයාලගේ මෙන්න මේ ටියුට් එකේ ඒවා සඳහන් කරලා තියෙනවා පැහැදිලිව. හරි. ඒකේ පැහැදිලිව අපිට රූප සටහන එක්ක දීලා තියෙනවා සජාතීය සහ විජාතීය ද්‍රව දෙකක් එකිනෙකට තිබ්බට පස්සේ බල රේඛා ඇති වෙන ආකාරය සම්බන්ධයෙන්. හරි. ඒකට මම මේක මකනවා. හරි. එතකොට විජාතීය සජාතීය ද්‍රව දෙකක් මේ විදිහට තිබ්බොත් එහෙම. හරි. එතකොට ඔයාලගේ රූපයේ සටහනේ තියෙන විදිහට විකර්ෂණය වීමක් තමයි වෙන්නේ. හරි. මෙහෙම. right. උත්තරද්‍රවයෙන් ඉවතරන යන්නේ බල රේඛා. තමයි මේ බල රේඛා කියන්නේ මේව මනක් කල්පිතයි. හරි. මොන විදිහට විකර්ෂණය වෙනවා. එතකොට තමයි මේ බල රේඛා රහිත කලාපයක් අපි කියනවා උදාසීන කලාපයක් කියලා. එතකොට මේ හරිය බල රේඛා නැහැනේ. අපිට ඒ හරිය නම් කරන්න පුළුවන්. මෙන්න මේ ඒරියා එක උදාසීන කලාපයක් කියලා. හරි. එතකොට සජාතීය ද්‍රව දෙකක් එකිනෙකට ලං කරලා තිබ්බොත් මෙන්න මේ විදිහට තමයි බල රේඛා ඇති වෙන්නේ. හරි. එතකොට ඒවා ටික මම දීලා තියෙනවා ටියුට් එකේ. හරි ළමයි, ඊළඟට අපි බලමු චුම්බක ස්‍රාවය කියන්නේ මොකක්ද කියලා. හරි. චුම්බක ස්‍රාවය. එතකොට තමයි චුම්බක ස්‍රාවය කියලා කියන්නේ අපි මේ චුම්බක ස්‍රාවය කියන පදය භාවිතා වෙනවා පාඩම් පුරාවට. මේ වගේම තමයි වැඩිපුරම අපි භාවිතා කරන්නේ චුම්බක ස්‍රාව ඝනත්වය කියන එක. B කියන එක. හරි. කැපිටල් B වලින් අපි සංකේතවත් කරන චුම්බක ස්‍රාව ඝනත්වය. ඒක තමයි අපි පාඩම් පුරාවටම භාවිතා කරන්නේ. අපි බලමු චුම්බක ස්‍රාවය කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම චුම්බක ස්‍රාව ඝනත්වය කියන්නේ මොකක්ද කියලා. හරි. එතකොට ළමයි දැන් මේ චුම්බක බල රේඛාවකින් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව අපිට බලා ගන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ විදිහට චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා නම් මේ මම අදින්නේ චුම්බක බල රේඛා. right. එතකොට චුම්බක ස්‍රාවය කියලා කියන්නේ ළමයි අපි චුම්බක ස්‍රාවය කියන එක හඳුන්වනවා ශයි කියලා. ශයි. හරි. එතකොට චුම්බක ස්‍රාවය කියලා කියන්නේ අපි මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රයක මෙන්න මේ වගේ තියෙන චුම්බක ක්ෂේත්‍රයක සලකනු ලබන වර්ගඵලයක්. හරි. මෙන්න මේ විදිහට අපි වර්ගඵලයක් සලකනවා. මෙන්න මේ සලකනු ලබන වර්ගඵලයක් තුලින් ගමන් කරන චුම්බක බල රේඛා ප්‍රමාණයට අපි කියනවා චුම්බක
ශ්‍රාවය කියලා. හරි. චුම්බක ශ්‍රාවය කියන්නේ අපි සලකනු ලබන වර්ගඵලයක් තුලින් ගමන් කරන වර්ගඵලයක් හරහා ගමන් කරන චුම්බක බල රේඛා ප්‍රමාණය සම්බන්ධ මිනුමක්. හරි. බල රේඛා ප්‍රමාණය සම්බන්ධ මිනුමක් තමයි චුම්බක ශ්‍රාවය කියලා කියන්නේ. ඒ වගේම තමයි චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ. හරි. චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ මෙන්න මේ විදිහට තියෙන චුම්බක ශේෂ්ත්‍රයක හරි ඒකක වර්ගඵලයක් කරහා පවතින චුම්බක ශ්‍රාවයට තමයි අපි කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා. ඒකට වර්ගඵලයේ A කියලා ගත්තොත් මෙන්න මේ විදිහට අපි A කියලා වර්ගඵලයක් සලකනවා. මෙන්න මේ සලකන ලබන වර්ගඵලයට ලම්බකව හරි වර්ගඵලයට ලම්බකව ඒ වර්ගඵලයේ තුලින් ගමන් කරන බල රේඛා ප්‍රමාණය තමයි අපි කියන්නේ. එහෙම නැත්නම් ඇතිවන චුම්බක ශ්‍රාවය තමයි අපි කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා. හරි ඒකක වර්ගඵලයකින් ඒ වර්ගඵලයට ලම්බකව ඇති වුණ චුම්බක ශ්‍රාවයට අපි කියනවා චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා. ඒතර චුම්බක ශ්‍රාවය කියලා කියන්නේ අපි සලකනු ලබන වර්ගඵලයක් හරහා ගමන් කරන බල රේඛා ප්‍රමාණය සම්බන්ධ මිනුම. ඉතින් ඔය දෙක පැටලව ගන්න එපා. ඒතර ෂයි කියලා කියන්නේ චුම්බක ශ්‍රාවය හරි අපි B කියන එකෙන් අඳුන්වනවා චුම්බක ශ්‍රාව ඝනත්වය. රයිට්. එතකොට ශ්‍රාවය කියලා කියන්නේ අපි සලකන වර්ගඵලයේ තුලින් ගමන් කරන චුම්බක බල රේඛා ප්‍රමාණය සම්බන්ධ මිනුම. ඒ වගේම චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ ඒකක වර්ගඵලයක් තුලින් ඊට ලම්බකව ගමන් කරන හරි චුම්බක බල රේඛා ප්‍රමාණය එහෙම නැත්නම් ඊට ලම්බකව ඇති වෙන චුම්බක ශ්‍රාවය. එතකොට ෂයි කියන එක බෙදෙනවා ඒකක වර්ගඵලයක් කරා අපිට ගන්න ඕන නිසා කැපිටල් A වලින්. එතකොට ඕක තමයි වෙන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය. හරි. එතකොට ළමයි මෙන්න මේ චුම්බක ශ්‍රාවය කියන එක අපි මනින්නේ ඒකකේ වෙන්නේ වේබ වලින්. හරි. ශ්‍රාවය මනින්නේ වේබ WB. ඒ වගේම චුම්බක ශ්‍රාව ඝනත්වය අපි මනින්නේ වේබ වර්ග මීටරයට ඒ වර්ගඵලයෙන් බෙදන්නේ. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් අපි නෝමල් භාවිතා කරන්නේ ටෙස්ලා කියන එක. හරි ටෙස්ලා කියන එක තමයි භාවිතා කරන්නේ. වේබ වර්ග මීටරයට කියලා ලිව්වත් වැරද්දක් නැහැ. මෙතනින් එන්නේ වේබ වර්ග මීටරයට කියලා. ෂයි කියන්නේ වේබ ඒ කියන්නේ වර්ග මීටර. උඩට ගියාම වේබ වර්ග මීටරයට කියලා එනවා. හරි. එතකොට ශ්‍රාවය කියන්නේ මොකද්ද? ශ්‍රාව ඝනත්වය කියන්නේ මොකද්ද කියලා පැහැදිලි. එතකොට අපි ඊළඟට අපි කතා කරන්න ඕන මම කිව්වා චුම්බකාකාර දෙකක් තියෙනවා. එකක් ස්ථිර චුම්බක අනිත් එක විද්‍යුත් චුම්බක කියලා. හරි. එතකොට අපි කතා කරනවා දැන් විද්‍යුත් චුම්බක සම්බන්ධයෙන්. හරි මේ විද්‍යුත් චුම්බක ඇති වෙන්නේ විද්‍යුත් ධාරාවේ ප්‍රතිඵලයක් විදිහට. හරි විද්‍යුත් ධාරාවේ ප්‍රතිඵලයක් විදිහට විද්‍යුත් චුම්බක ඇති වෙනවා. හරි විද්‍යුත් චුම්බක ඇති වෙනවා. ඔයාලගේ ටියුට් එකේ හරි ටියුට් එකේ ඔයාලට දීලා තියෙනවා ධාරාවක් ගෙන යන ඍජු සන්නායකයක් කටා චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙන බව පෙන්වීම. හරි ධාරාවක් ගෙන යන ඍජු සන්නායකයක් කටා චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙන බව පෙන්වන්නේ. ඒතකොට මේ ධාරාව නිසා තමයි චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්නේ. මේ විදිහට මෙහෙම හතරස් කඩදාසියක් අරගෙන ඊට ලම්බකව මෙහෙම යවනවා කම්බිය තුලින් ධාරාවක් යවනවා. හරි මේ විදිහට ධාරාවක් යවනවා. රයිට්. එතකොට මේ ස්විච් එක සම්නුත කරාට පස්සේ ඔන් කරාට පස්සේ ධාරාවක් යනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මේ කාඩ්බෝඩ් එක මත හරි කාඩ්බෝඩ් එක මත සාමාන්‍යයෙන් මාලිමාවක් තියෙනවා. හරි මෙන්න මෙහෙම මාලිමාවක් තියෙනවා.
එතකොට මේ ස්විච් එක ඔන් කරන්න කලින් එහෙම නැත්නම් සංවෘත කරන්න කලින් විවෘත අවස්ථාවේදී මෙන්න මේ මාලිමාවේ කටුව හරි උත්ක්‍රමණය වෙලා තියෙන සාමාන්‍යයෙන් උතුරු දිශාවට. අපි සාමාන්‍ය මාලිමාවක් කරන් ගිහලා තිබ්බොත් ඕන දැනගෙන උතුරු දිශාවට මේ උත්ක්‍රමණය වෙන්නේ. හරි එතකොට ඒක සිද්ධ වෙන්නේ පෘථිවි චුම්බක ශේෂ්ත්‍රයේ බලපෑම නිසා. මොකද පෘථිවියවටත් චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා නේද? හරි එතකොට පෘථිවි චුම්බක ශේෂ්ත්‍රයේ බලපෑම නිසා තමයි සාමාන්‍යයෙන් උතුරු දිශාවට මාලිමාව උත්ක්‍රමණය වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ස්විච් එක ඔන් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ මාලිමාව හරි උත්ක්‍රමණයක් සිද්ධ වෙනවා. මාලිමාවේ උත්ක්‍රමණයක් සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම. හරි. මෙන්න මේ ධාරාව රැගෙන යන සන්නායකේ දිශාවට. හරි එතකොට මෙන්න මේ මාලිමාව මේක වටේටම අපි අරන් ගිහලා තියෙනවා. හරි එතකොට මේ විදිහට වෘත්තාකාරව මෙන්න මේ කටුව විවිධ දිශාවලට උත්ක්‍රමණය වෙනවා බලා ගන්න පුළුවන්. හරි උත්ක්‍රමණය වෙනවා බලා ගන්න පුළුවන්. එතකොට මේ බලා ගන්න පුළුවන් වෙන උත්ක්‍රමණ දිශාව වෙන්නේ මෙන්න මේ කටුව දැන් මේක මේ පැත්තට හැල්ල තිබ්බොත් ඊට පස්සේ මෙතෙන්ට අරන් ගියාට පස්සේ ටිකක් මේ පැත්තට එනවා. එහෙම මේක වෘත්තාකාර දිශාවක් ඔස්සේ තමයි උත්ක්‍රමණය ඇති වෙන්නේ. හරි. එතකොට ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙනවා වගේ. හරි. ටියුට් එකේ තියෙනවා මේ විදිහට වෘත්තාකාරව මෙන්න මේ මාලිමාව උත්ක්‍රමණය වෙන්නේ මෙන්න මේ ධාරාව රැගෙන යන සන්නායකයට චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙන නිසා. හරි ඒකට ඇති වෙන චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්නේ මෙන්න මේ විදිහට කම්බිය වටා වෘත්තාකාරව ළම. හරි කම්බිය වටා වෘත්තාකාරව තමයි චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්නේ. එතකොට මේ මං ඇන්දේ චුම්බක බල රේඛා. හරි එතකොට රේඛා ඇන්දනම් අපි ඒ වගේ දිශා සලකුණු කරන්න ඕනේ. හරි එතකොට මේකේ ධාරාව මේ පැත්තට ගමන් කරද්දී චුම්බක බල රේඛා එහෙම නැත්නම් චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන දිශාව අපිට හොයාගන්න පුළුවන් දකුණත් නීමේ. හරි දකුණත් නීමේ. ඒක හොයාගන්නේ මෙහෙමයි. ධාරාව රැගෙන යන දිශාවට මෙන්න මේ මහපටගිල්ල යොමු කරොත් එහෙම අනිත් ඇඟිලි යොමු වෙන දිශාවට තමයි චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව වෙන්නේ. එතකොට ධාරාව රැගෙන යන ඉහළට මෙහෙම චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්නේ මෙන්න මේ අනිත් ඇඟිලි මෙහෙම අතේ භ්‍රමණය වෙන දිශාවට. එතකොට මෙන්න මෙහෙම තමයි මේ අතර තමයි චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්නේ. එතකොට මෙන්න මෙහෙම අපිට ඊතල සලකුණු කිරීමේ හැකියාවක් තියෙනවා. හරි. චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව මම සලකුණු කරා. හරි. එතකොට දැන් මම ඒක වෙනම තවත් පැහැදිලිව නඳින්නම් ඕන. එම් ධාරාවක් ඉහළට අරගෙන ගියොත් ඒක වටා චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්නේ මෙන්න මේ පැත්තට. මොකද ධාරාව ඉහළට එතකොට චුම්බක ශේෂ්ත්‍රය මෙහෙට. ධාරාවක් පහළට අරන් ගියොත් ළමයි ඒ වටා චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්නේ ධාරාවේ දිශාව මෙහෙම මහපටගිල්ල යොමු කරාම මෙන්න මේ අතර තමයි චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්නේ. හරි පැහැදිලිද? එතකොට මෙහෙම ඇන්දොත් එහෙම ඊට විරුද්ධ දිශාවට තමයි චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්නේ. හරි. එතකොට ළමයි සාමාන්‍යයෙන් මම මෙහෙම ඇන්දට අපි සාමාන්‍යයෙන් භාවිතා කරද්දී මේවා අඳින්නේ ධාරාව ඔයාලා දන්නවා විද්‍යුත් ශේෂ්ත්‍ර වලත් ඉගෙන ගද්දී. හරි. සාමාන්‍ය ධාරාව අපි මෙන්න මේ තලයේ තුලට ගමන් කරනවා නම් අපි අඳින්නේ මෙන්න මේ විදිහට කතිර සලකුණක්. හරි. ඒ වගේම තලයෙන් ඉවතට ධාරාව එනවා නම් අපි ලයින් දින්නේ මෙන්න මේ විදිහට 30 සලකුණක්. හරි. එතකොට අපි තලයේ තුලට ධාරාව යනවා නම් මම මේක මකන්නම්. තලයේ තුලට ධාරාව යනවා නම් බලන්න දකුණත් නීමේ දාලා කොහොමද චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්නේ කියලා. හරි. පළවෙනි අවස්ථාව තලයේ තුලට ධාරාව යන අවස්ථාව. ඊළඟ අවස්ථාව තලයෙන් ඉවතට ධාරාව යන අවස්ථාව. හරි. පළවෙනි එකේ දකුණත් නීමේ දාලා බලන්න කොහොමද ඇති වෙන්නේ කියලා. හරි. ඔයාලා ඇඳලා බලන්න. මෙතන තලෙන් ඉවතට එන එහෙම නැත්නම් ඔයාලගේ නම් පොතෙන් ඉවතට එන ධාරාව නිසා කොහොමද චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්නේ කියලා චුම්බක බල රේඛා ඇඳලා බලන්න. හරි. පොඩි උත්සාහයක් දාන්න බලන්න. ළමයි එතකොට දැන් බලන්න මේකෙදී විද්‍යුත් ධාරාව මේ විදිහට මම සලකුණු කරන්නේ. හරි. තලය තුලට යනවා නම් හරි අපි දකුණත් මේ මහපටගිල්ල යොමු කරන්නේ විද්‍යුත් ධාරාවේ දිශාවට. එතකොට තලය තුලට යන නිසා මහපටගිල්ල තලය තුලට යොමු කරාම
මෙන්න මේ දිශාවට තමයි හරි මේ දිශාවට තමයි කියන්නේ දක්ෂිනාවර්තව තමයි චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්නේ. එහෙම නැත්නම් චුම්බක බල රේඛා ඇති වෙන්නේ. එතකොට ඒක මට අඳ හැකි මෙන්න මෙහෙම. හරි. එතකොට ළමයි මේ බල රේඛා අඳිද්දී විශේෂත්වය තමයි හොඳට බලා ගන්න. මෙන්න මේ ඈතට යන්න යන්න බල රේඛාවල රේඛා අතර පරතරය මම වැඩි කරලා තමයි ඇඳලා තියෙන්නේ. හරි ඒකෙන් පැහැදිලි වෙන්නේ මෙන්න මේ ධාරා රැගෙන යන සන්නායකයේ ඉඳලා ඈතට යන්න යන්න චුම්බක ශේෂ්ත්‍රයේ ප්‍රබලතාව එන්න අඩු වෙනවා කියලා. හරි. ඒක නිසා තමයි රේඛා අතර පරතරය අඩු වෙන්නේ. වැඩි වෙන්නේ. හරි. ඔන්න දිශාව හේුවේ කොහොමද? දකුණු අන්දීමේ දාන. රයිට්. ඊට පස්සේ තලයෙන් ඉවතට එනවා නම් අපි දකුණු අන්දීමේ දාන්නේ මෙන්න තලයෙන් ඉවතට එනවා විදුලි ධාරාව. එතකොට තලයෙන් ඉවතට එද්දී හරි මෙන්න මෙහෙම තමයි චුම්බක ශේෂ්ත්‍ර දිශාව සකස් වෙන්නේ. ඒ කියන්නේ වාමාවර්ත. හරි. මෙන්න මේ අතර. ඒකත් මම අර විදිහටම ඈතට යන්න යන්න රේඛා අතර පරතරය වැඩි වෙන ආකාරයට තමයි අඳින්නේ. මොකද ඈතට යන්න යන්න චුම්බක ශේෂ්ත්‍රයේ ප්‍රබලතාවය අඩු වෙනවා. හරි. එතකොට ධාරාව සහ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව සලකුණු කරන්නේ මෙන්න මේ විදිහට. කියන්නේ තලයේ තුලට යනවා නම් දක්ෂිනාවර්ත, තලයෙන් ඉවතට ධාරාව වෙනවා නම් වාමාවර්ත. හරි. ඒතර ඔයාලගේ ටියුට් එකේ මෙන්න මේවා ඇඳලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු ධාරාව ඉහළට සහ පහළට යද්දී කොහොමද සලකුණු කරන්න කියලා. ඊට කලින් තමයි මම කියන්න ඕනි මේ දැන් අපි ධාරාව සලකුණු කරානේ තලයේ තුලට යනවා නම් කතිරකින් සහ තලයෙන් ඉවතට යනවා නම් තිතකින්. ඒ වගේම තමයි ළමයි මේ චුම්බක ශේෂ්ත්‍රයත් හරි ශේෂ්ත්‍රයත් තලයේ තුලට යනවා නම් කතිරකින් තලයෙන් ඉවතට එනවා නම් තිතකින් තමයි සලකුණු කරන්නේ. හරි. ඒකට චුම්බක ශේෂ්ත්‍රය තලයේ තුලට යනවා නම් මෙන්න මේ විදිහට කතිර වලින් තමයි අපි ඒවා සලකුණු කරන්නේ. මේක ළමයි තලය තුලට සකස් වූ චුම්බක ශේෂ්ත්‍රය. හරි. තලයෙන් ඉවතට එනවා නම් මෙන්න මේ විදිහට තිත්තාකාරයෙන් තමයි අපි ඒවා සලකුණු කරන්නේ. ඒතකොට ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයක් කියලා කිව්වොත් ඒක මෙන්න මේ කතිර අතර පරතරය එහෙම නැත්නම් තිත් අතර පරතරය ආසන්න වශයෙන් සමානව අඳින්න ඕනේ. හරි. මේක තලයෙන් ඉවතට තලයෙන් ඉවතට සකස් වූ චුම්බක ශේෂ්ත්‍රය. හරි. ඊට පස්සේ ළමයි තිරස් අතර සකස් වුණු චුම්බක ශේෂ්ත්‍රයක් දකුණට ඇති වෙන චුම්බක ශේෂ්ත්‍රයක් ඇඳුත් එහෙම මෙන්න මේ විදිහට. හරි. මම අර කලින් ඇඳේ චුම්බක ස්‍රාවය පැහැදිලි කරන්න ඒ වගේ අඳිනවා. ඒතර චුම්බක ශේෂ්ත්‍රය සලකුණු කරන්න එහෙම නැත්නම් චුම්බක ස්‍රාව ඝනත්වය අපි B කියලා තමයි සලකුණු කරන්නේ. හරි. එතනත් B. එතනත් B. හරි. ඒ වගේම පහළ සිට ඉහළ හරි ඉහළ සිට පහළ හරි යනවා නම් මෙන්න මේ විදිහට තමයි අපි සලකුණු කරන්නේ. හරි. ඔන්න ඔය විදිහට තමයි චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවන් අපි සලකුණු කරන්නේ. හරි. ඒතකොට මට තව ධාරාවක් රැගෙන යන සන්නායකයකට තව එක් ආකාරයක් ඉතුරු වෙලා තියෙනවා චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව ගන්න. ඒ කියන්නේ ඉහළට ධාරාව සහ පහළට ධාරාව අරගෙන යද්දී ඒ ආවට තියෙන චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව කොහොමද අපි යන්නේ? හරි. අපි යන්නේ දැන් තලයේ තුලට සහ තලයෙන් ඉවතට ධාරාව අරන් යන්නේ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවනේ. එතකොට තලයේ තුලට නම් අපිට ආවේ මෙහෙම දැම්මහම දක්ෂිනාවර්තව. හරි. මෙහෙම දක්ෂිනාවර්තව ආවේ. තලයෙන් ඉවතට නම් හරි වාමාවර්තව ළමයි. මෙහෙම ඒ වගේම තමයි ඉහළ දිශාවට විදුලි ධාරාවක් රැගෙන ගියොත් එහෙම හරි මෙහෙම බැලුවොත් එහෙම මෙහෙම බැලුවොත් එහෙම මෙන්න ධාරාවේ දිශාව චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව වෙන්නේ මෙන්න මේ ඇඟිලි භ්‍රමණය වෙන දිශාව. ඒකට මෙහෙම බැලුවොත් එහෙම මේ පැත්තෙන් තලයේ තුලට මේ තලයේ තුලට ඇති වෙන්නේ මේ පැත්තෙන් ගත්තොත් මේ තලයෙන් මේ ඉවතට මෙන් ධාරා දිශාව මෙන් තලයෙන් ඉවතට මේ පැත්තෙන් තලයේ තුලට මේ පැත්තෙන් තලයෙන් ඉවතට. හරි. ඒක පැහැදිලිනේ. මේ පැත්තෙන් තලයේ තුලට අඳිනවා. ඒ කියන්නේ තලයේ තුලට අඳින්නේ කොහොමද? චුම්බක ශේෂ්ත්‍රයේ මෙන්න මේ විදිහට ළමයි. කතිර විදිහට තමයි අඳින්නේ තලයෙන් තුලට.
ඒ වගේ මේ පැත්තින් බැලුවොත් එහෙම මේ තලයෙන් ඉවතට අඳින්න. එතකොට මේ ආකාරයෙන් තිත් විදිහට තමයි අපි අඳින්නේ. හරි. එතකොට ඉහළට ධාරාව රැගෙන යන එක ඔන්න ඔය ආකාරයට තමයි චුම්බක ශේෂ්ත්‍රය නිර්මාණය වෙන්නේ. එතකොට ධාරාව පහළට අරන් ගියොත් ඔගේ විරුද්ධ අතට එතකොටත් අපි මෙහෙම දැම්මොත් එහෙම මෙන්න හරි මෙන්න පහළට ධාරාව අරන් එනවා. එතකොට මේ පැත්තෙන් තලයේ තුලට මේ පැත්තෙන් මේ මෙහෙම ගියොත් මේ පැත්තෙන් තලයෙන් ඉවතට. හරි අරකේ විරුද්ධ අතට. එහෙම තලයෙන් ඉවතට මේක තලයේ තුලට රයිට් අපි B කියලා සලකුණු කරනවා චුම්බක ශේෂ්ත්‍රය. ඔන්න ඕක ආකාරයට තමයි ළමයි ධාරාව රැගෙන සන්නායකයක් කට චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්නේ සහ අදාළ චුම්බක ශේෂ්ත්‍රය අපි දිශාව හොයාගන්නේ දකුණත් නියමයේ භාවිතා කරලා. හරි ඊළඟට අපි බලමු මේ දැන් අපි කතා කරපු ටික ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙනවා පැහැදිලිව. හරි ඊට පස්සේ අපි බලන්න ඕන ළමයි ධාරාවක් අරගෙන යන වෘත්තාකාර කම්බි පුඩුවක් කොට චුම්බක ශේෂ්ත්‍රයක් කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. හරි දැන් තනි දිග කම්බියක් මතනේ අපි බලමු. හරි එතකොට දැන් ඒකත් ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙනවා. හරි කම්බි පුඩුවක් අවට ඇති වෙන්නේ ළමයි මෙන්න මෙහෙම. හරි ධාරාව මෙහෙට අරගෙන යනවා. මේ පැත්තට අරගෙන යනවා. හරි දැන් ඔයාලට ඒකත් අර විදිහට දාන්න පුළුවන්. හරි දකුණන් නිමේ දාන්න පුළුවන්. එතකොට ඔයාලගේ ටියුට් එකේ එක පැහැදිලිව තියෙනවා. දැන් මෙහෙට යද්දි ධාරාව ඉහළට යනවා. එතකොට මෙන්න මේ අතර තමයි ඇති වෙන්නේ. හරි මේ අතර තමයි මෙහෙම මෙහෙම බැලුවොත් එහෙම මෙහෙන් තලයේ තුලට මෙහෙන් තලයෙන් ඉවතට විදිහට තමයි. මේක බැලුවොත් එහෙම මෙහෙන් තලයේ තුලට මෙහෙන් තලයෙන් ඉවතට. ඉතින් ඒක එතකොට මෙහෙම ඇඳුවොත් එහෙම මෙහෙන් තලයේ තුලට ළමයි. මෙහෙන් තලයෙන් ඉවතට විදිහට තමයි අඳින්නේ. ඔන්න ඔය විදිහට තමයි අඳින්නේ. හරි ඊට අමතරව මැද්ද ලක්ෂයේ බල රේඛා නිර්මාණය වෙනවා. මෙන්න මෙහෙම. හරි ඔන්න ඔය විදිහට බල රේඛා මැද්ද ලක්ෂය හරහා යනවා. හරි ඒතර වෘත්තාකාර කම්බි පුඩුවක් වඩා ওই විදිහට තමයි බල රේඛා නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ ළමයි අපි බලන්න ඕන ධාරාවක් රැගෙන යන පරිනාලිකාවක් අවට විදුලි ධාරාව චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන ආකාරය සම්බන්ධයෙන්. හරි පරිනාලිකාවක් කියන්නේ මෙන්න මේ වගේ මෙන්න මෙහෙම සිලින්ඩරයක් වගේ එක වඩා උතල තියෙන මෙන්න මේ වගේ දඟරයකට තමයි කියන්නේ පරිනාලිකාවක් කියලා. හරි එතකොට ඔහම ගිහිල්ලා හරි එතකොට මේ කෝෂය තුලින් ගලන ධාරාව මෙහෙම යනවා. මෙයා ගිහිල්ලා මෙන්න මෙහෙම තමයි ධාරාව රයිට් එතකොට කොහොමද මෙන්න මේ පරිනාලිකාව ආවට චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන්නේ කියලා අපිට හොයන්න පුළුවන් වෙන්නේ ඒ දකුණත් නියමෙන් මෙතනදී අපි කරන්නේ හරි මෙතනදී අපි කරන්නේ මෙන්න මේ පරිනාලිකාව වටා හරි පරිනාලිකාව වටා ධාරාව ගමන් කරන දිශාවට අපි අපේ මෙන්න මේ ඇඟිලි 4 හදනවා. හරි ඇඟිලි 4 යොමු කරනවා ධාරාව ගමන් කරන දිශාවට. දැන් පරිනාලිකාව මෙහෙම අල්ලන්න වගේ ගිහිල්ලා හරි මෙහෙම අල්ලන්න වගේ ගිහිල්ලා ධාරාව වෙන දිශාවට මෙන්න මේ අතට ඇඟිලි 4 යොමු කරාම මහපට ඇඟිල්ල එනවනේ දිශාව. අන්නේ මහපට ඇඟිල්ල එන දිශාව තමයි එන්නේ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. හරි චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව වෙන්නේ මෙන්න මේ අතට. හරි ධාරාව වෙන දිශාවට අනිත් ඇඟිලි 4 යොමු කරනවා. එතකොට චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව වෙනවා මෙන්න මේ විදිහට මහපට ඇඟිල්ලේ දිශාව. හරි එතකොට ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙනවා
කොහොමද දෙන්නේ කියලා. හරි. එතකොට දැන් මෙහෙම මු කරාම චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ මෙන්න මේ දිශාවට. right line. කොහොම තමයි තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. එතකොට මේ උතුර මේ චුම්බක දකුණ. හරි. පරිනාලිකාවක් අවඩ දෙන්නේ ඔන්න ඔය විදිහට. හරි ළමයි. ඒකත් බලා ගන්න. ඊට පස්සේ අපි යනවා ළමයි මේ චුම්බක ශ්‍රාව ඝනත්වය සම්බන්ධව අධ්‍යයනය කරන්න. හරි. චුම්බක ශ්‍රාව ඝනත්වය සම්බන්ධයෙන්. හරි. එතකොට දැන් අපි චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කිව්වේ ඒකක වර්ගඵලයක් කරා ගමන් කරන චුම්බක ශ්‍රාවයනේ. ඒකක වර්ගඵලයක් කරා ඒකක වර්ගඵලයක් කරා ඊට ලම්බකව ගමන් කරන චුම්බක ශ්‍රාවයට තමයි චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කිව්වේ. හරි. චුම්බක ශ්‍රාව ඝනත්වය චුම්බක ශ්‍රාව ඝනත්වය අපි B වලින් හඳුන්වනවා ළමයි. එතකොට B සමානයි ශයි බෙදීම A කියලා තමයි කිව්වේ. ඒකක වර්ගඵලයක් කරා පිරෙන චුම්බක ශ්‍රාවය. හරි. එතකොට මේ B මයින ඒකකය අපි කිව්වා. ශයි නම් ඉන්නේ වේබ වලින් වර්ගඵලෙම ඉන්නේ වර්ග මීටර වලින්. එතකොට B වල ඒකක වෙනවා වේබ වර්ග මීටරයට. හරි. එහෙම නැත්නම් අපි භාවිතා කරන සාමාන්‍ය ටෙස්ලා. හරි. ටෙස්ලා කියන එක තමයි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. ඒක තමයි මේ චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ දෛශිකයක්. හරි. දෛශිකයක්. මෙයාට දිශාවක් තියෙනවා. ඒ වගේම කොහොමත් විශාලත්වයක් තියෙනවා. හරි. එතකොට අපි මේකෙදි දැන් අපි යන්නේ මෙන්න මේ චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය ගණනය කරන්න. හරි. විශාලත්වය ගණනය කරන්න තමයි යන්නේ. එතකොට චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය ගණනය කරන්න අපිට භාවිතා කරන්න පුළුවන් බයෝස්වාර්ට් නියමය. හරි. බයෝස්වාර්ට් නියමය කියන එක තමයි අපි භාවිතා කරන්නේ. හරි. බලා ගන්න. බයෝස්වාර්ට් නියමයේදී මොනවද කියන්නේ කියලා. ඒකෙදි ඔයාලා නෝට් එකේ තියෙනවා. හරි. නෝට් එක ගන්න. බයෝස්වාර්ට් නියමය. ඒක බයෝස්වාර්ට් නියමයේදී කියන්නේ මෙන්න මේ වගේ කතන්දර ළමයි. හරි. මේ වගේ අපි සන්නායකයක් ගන්නවා ධාරාවක් ගමන් කරන. මේ සන්නායකයේ තුලින් I කියලා ධාරාවක් ගමන් කරොත් හරි. මේ සන්නායකයේ ඩෙල්ටා L දිගක් ගන්නවා. පොඩි ඩෙල්ටා L දිගක් ගන්නවා. මෙන්න මේ වගේ ස්ථානයකින් චූටි දිගක්. හරි. චූටි දිගක් ගන්නවා ඩෙල්ටා L කියලා දිගක්. හරි. එතකොට මේ ඩෙල්ටා L තුලිමුත් ගමන් කරන ධාරාව I තමයි. හරි. එතකොට මේ ඩෙල්ටා L කියන්නේ ඊටා කුඩා දිගන්නේ. එතකොට මේ කුඩා දිග තුලදී ධාරාව ගමන් කරන දිශාව අපි හොයාගන්න. ඒක මොකද මේකේ නිශ්චිත දිශාවක නෙමෙයි ධාරාව ගමන් කරන්නේ. එතකොට මෙහෙම ගිහිල්ලා මේ අතර ගමන් කරනවා. දිශාවක් නැහැ ධාරාවට. හරි. එතකොට එයා දැන් මෙන්න මේ ඩෙල්ටා L තුලදී ගමන් කරන දිශාව සලකන්නේ අපි. ඒ ඩෙල්ටා L තියෙන තැනට ස්පර්ශකයක් අඳිනවා මෙන්න මේ විදිහට. මෙන්න මේක තමයි ඩෙල්ටා L වගේ. එතකොට ඒකට ස්පර්ශකයක් අඳිනවා මෙන්න මෙහෙම. හරි ළමයි. ඒතර ස්පර්ශකයේ දිශාවෙන් තමයි අපිට ධාරාවේ දිශාව විදිහට ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඒක ගමන් කරන ධාරාව මම I කියලා සිම්පල් I කියලා සලකනවා. හරි. එතකොට ළමයි ඩෙල්ටා L කියන්නේ කුඩා දිගක්. එතකොට මේ ඩෙල්ටා L I ඩෙල්ටා L කියන එක හරි. ඩෙල්ටා L කියන එක අපි හඳුනනවා ධාරා අංශු මාත්‍රයක් කියලා. හරි. නිකන් ධාරාංශු මාත්‍රය කියලා කියනවා. හරි. ඒක වැඩි හිතන්න ඕනේ නැහැ. මෙන්න මේ දෙකටම තමයි ධාරාංශු මාත්‍රය කියලා කියන්නේ. මේ දෙකේ ගුණිතයට.
I delta L කියන එකයි ගුණිතයට ධාරාංශ මාත්‍ර කියලා කියන්නේ. එතකොට ඒකනේ වැදගත්ම උතන්දරේ මේ විදිහට ධාරාවක් ගමන් කරද්දී අපි කිව්වා කම්බිය තුලින් ධාරාවක් ගමන් කරනකොට එයාවට චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය වෙනවා කියලා. අපි ඒවා ඇඳලා පෙන්නුවා කොහොමද චුම්බක ශ්‍රාව ඝනත්වයේ එහෙම නැත්නම් චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන්නේ කියලා. හරි දැන් මේක නම් මෙහෙම බැලුවොත් එහෙම ධාරාව මෙහෙට යනකොට ධාරා දිශාවට මෙහා මාපට ගිහිල්ලා යමු කරොත් එහෙම මේ පැත්තේ තලයේ තුරට තමයි චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන්නේ. මේ පැත්තෙන් තලයෙන් ඉවතට තමයි ඇති වෙන්නේ. හරි. එතකොට මෙන්න මේ ඩෙල්ටා L වල ඉඳලා හරි මම සලකනවා මෙන්න මේ විදිහට R කියලා දුරක්. හරි. R කියලා දුරක තියෙන P කියලා ලක්ෂයක් සලකනවා. හරි ළමයි. එතකොට මේ P කියලා තියෙන ලක්ෂය මත ඇති වෙන චුම්බක ක්ෂේත්‍රය මෙන්න මේ ධාරාව නිසා මම සලකනවා ඩෙල්ටා B කියලා. ඩෙල්ටා B. චුම්බක ශ්‍රාව ඝනත්වය. හරි. ඩෙල්ටා B. තා කුඩා අගයන් නිසා තමයි ඩෙල්ටා පාවිච්චි කරන්නේ. හරි. මේ දුර සිම්පල් R. හරි. එතකොට මේ දිග සලකන දිග ඩෙල්ටා L ප්‍රමාණයක්. හරි ළමයි. එතකොට මෙන්න මේ අඳින ස්පර්ශකය. ඒ කියන්නේ ධාරාවේ දිශාව සහ මෙන්න මේ P ලක්ෂයට ඩෙල්ටා L වලින් ඉඳලා අඳින රේඛාව අතර කෝණය අපි ගන්නවා θ කියලා. මෙන්න මේ කෝණය ගන්නවා θ කියලා. ධාරාවේ දිශාව සහ P ලක්ෂයට අපි ඩෙල්ටා L ළඟ ඉඳලා අඳින කෝණය ගන්නවා මෙන්න මේ θ කියලා. හරි ළමයි. එතකොට බයස්වාර නියමයෙන් කියන්නේ මෙන්න මේ ඩෙල්ටා B සඳහා ප්‍රකාශනයක්. හරි. ඩෙල්ටා B සඳහා ප්‍රකාශනයක්. එතකොට මෙන්න මේ ඩෙල්ටා B කියන එක ප්‍රධාන සාධක කිහිපයක් මත රඳා පවතිනවලු. හරි. මෙන්න මේ R මත රඳා පවතිනවා. හරි. ඒ කියන්නේ මෙන්න මේ දුර මත. ඒ වගේම මේ θ මත රඳා පවතිනවා. ඒ වගේම මේ ගමන් කරන ධාරාව මත රඳා පවතිනවා. මෙන්න මේ ඩෙල්ටා L කියන අපි සලකන කුඩා දිග මත රඳා පවතිනවා. ඔය කියන සාධක හැම එකක් මතම මෙන්න මේ බීටා ඩෙල්ටා B වල විශාලත්වයේ රඳා පවතිනවා. හරි. එතකොට ඒක තමයි කියන්නේ බයස්වාර නියමයෙන්. එතකොට අපිට ගන්න පුළුවන් මෙන්න මේ ඩෙල්ටා B කියන අගයට අනුලෝම සමානුපාතික වෙනවලු ළමයි මෙන්න මේ I කියන අගයට. හරි. I කියන අගයට අනුලෝම සමානුපාතිකයිලු. හරි. ඒක මම I කියන එක සලකුණු කරේ සිම්පල් I කියලා. හරි. එතකොට ඩෙල්ටා B කියන අගේ Iට අනුලෝම සමානුපාතික. ඒ වගේම ඩෙල්ටා B කියන එක මෙන්න මේ සලකන ලබන කුඩා දිගට අනුලෝම සමානුපාතිකයි. ඒ කියන්නේ ඩෙල්ටා L ට අනුලෝම සමානුපාතිකයි. ඊට පස්සේ මෙන්න මේ කෝණය ඒ කියන්නේ ධාරාවේ දිශාව සහ මෙන්න මේ P ලක්ෂයට ඇඳි රේඛාව අතර කෝණය sin අගයට අනුලෝම සමානුපාතිකයිලු. ඩෙල්ටා B අනුලෝම සමානුපාතිකයි sin θට. ඒ වගේම ළමයි මෙන්න මේ අපි සලකුණු ලබන අක්ෂය එහෙම නැත්නම් ඩෙල්ටා L වල ඉඳලා මෙන්න මේ P ලක්ෂයට තියෙන දුර කියන එකට හරි ප්‍රතිලෝම සමානුපාතිකයිලු. දුරට ප්‍රතිලෝම සමානුපාතිකයි. දුර නෙමෙයි දුරේ වර්ගයට ප්‍රතිලෝම සමානුපාතිකයි. එතකොට ඩෙල්ටා B ප්‍රතිලෝමෝනිකයි. ඒකට ලියනවා දුර R දුරේ වර්ගයට තමයි ප්‍රතිලෝම සමානුපාතික වෙන්නේ. එතකොට ඔන්න ඔය කියන සාධක මත තමයි ඩෙල්ටා B වල විශාලත්වය රඳා පවතින්නේ. හරි. එතකොට ඕවා මට එකතු කරලා ලියන්න පුළුවන්. මෙන්න මේ ඩෙල්ටා B සමානුපාතිකයි I ඩෙල්ටා L sin θ බෙදීම R වර්ගේ. ඔන්නෝක තමයි එන්නේ අනුලෝම සමානුපාතිකත්ව ප්‍රකාශනය. හරි. ඊට පස්සේ මේ අනුලෝම සමානුපාතිකයි කියන එක අයින් කරන්න නියතයක් දාන්න පුළුවන්. right. මේ නියතය මම දානවා mu බෙදීම 4/5 කියලා. හරි. mu බෙදීම 4/5 කියලා. mu කියන්නේ මාධ්‍යයේ පාරගම්‍යතාවය. කියන්නේ මෙන්න මේ ධාරාව අරගෙන එන මාධ්‍යයේ පාරගම්‍යතාවය තමයි mu කියලා කියන්නේ. ඊට පස්සේ සාමාන්‍ය විදිහට I ඩෙල්ටා L sin θ බෙදීම R වර්ගේ. හරි. R වර්ගේ. එතකොට ළමයි මෙන්න මේක තමයි බයස්වාර නියමයෙන් අපි ලබා ගන්න
ප්‍රකාශනය ඩෙල්ටා B සඳහා ලබා ගන්න ප්‍රකාශනය. I කියන්නේ මොකද්ද? ගමන් කරන ධාරාව. ඩෙල්ටා L කියන්නේ අපි සලකන ඉතා කුඩා දිග. I සහ ඩෙල්ටා L වල ගුණිතය කියන්නේ ධාරාංශ මාත්‍රය. sin θ කියලා කියන්නේ මෙන්න මේ p ලක්ෂිත ඇඳි රේඛාවත් ධාරාව ගමන් කරන දිශාවත් අතර කෝණය. r කියලා කියන්නේ ඒ ඩෙල්ටා L වල ඉඳලා මෙන්න මේ අපි සලකුණු ලබන p ලක්ෂිත තියෙන දුර r කියලා කියන්නේ. දුර තමයි r කියලා කියන්නේ. ඒතර ඔය විදිහට ප්‍රකාශනය ගන්න පුළුවන්. ඒතර බයොස් වාහනීමේ අර්ථයේදී ඒකට අදාළ තියරි කොටස් ටික දීලා තියෙනවා. ඊට පස්සේ ඒකට අදාළ මෙන්න මේ සමීකරණය ගන්න විදිහත් ඔයාලට දීලා තියෙනවා. හරි. එතකොට තමයි මෙන්න මේ mu කියන එකේ හරි. මෙන්න mu කියන්නේ මාධ්‍ය පාරගම්‍යතාවයේ හරි පාරගම්‍යතාවයේ. එතකොට ළමයි මෙන්න මේ mu කියන අගේ mu කියනගේ සාමාන්‍යයෙන් අපි ගණන් හදද්දී භාවිතා කරන්නේ වාතය කියලා හරි එහෙම නැත්නම් රිත්තකය කියලා හරි දුන්නොත් එහෙම mu නෝට් කියලා හරි විශේෂයෙන් මාධ්‍යයක mu අගේ දීලා තිබ්බොත් අපි ඒක ආදේශ කරනවා. එහෙම නැත්නම් අපි සලකන්නේ mu ආසන්න වශයෙන් සමානයි රිත්තකේ පාරගම්‍යතාවය එහෙම නැත්නම් වාතයේ පාරගම්‍යතාවය mu නෝට් කියලා. හරි. එතකොට mu නෝට් වල අගේ සමාන වෙනවා 4.5 වැඩි කිරීම 10 ඍණ 4 ළමයි. හරි. එතකොට මුට සාමාන්‍ය අගයක් විශේෂයෙන් දීලා නැත්නම් අපි මෙන්න මේ 4.5 වැඩි කිරීම 10 ඍණ 7 කියන අගේ තමයි අපි ආදේශ කරන්නේ. හරි. එතකොට මේවා 4.5 සුළු වෙනවා. හරි. එතකොට ওই ටික දීලා තියෙනවා ඔයාලගේ තියරි නෝට් එකේ. හරි. හරි ළමයි අපි ඊළඟට බලමු දැන් වෘත්තාකාර පුඩුවක වෘත්තාකාර කම්බියක එහෙම නැත්නම් වෘත්තාකාර පුඩුවක විද්‍යුත් ධාරාවක් අරගෙන යද්දී ඒ ධාරාව මගින් ඒ වෘත්තාකාර පුඩුවේ කේන්ද්‍රය මත කොහොමද චුම්බක ශ්‍රාව ඝනත්වයක් ඇති වෙන්නේ කියලා. එතකොට ඒක පැහැදිලි කරන්නත් භාවිතා කරන්නේ බයොස් වාහනීමේම තමයි. හරි. අපි බලමු. මෙන්න මේ ආකාරයෙන් වෘත්තාකාර පුඩුවක කේන්ද්‍රය මත ඇති වෙන චුම්බක ශ්‍රාව ඝනත්වය තමයි ගන්න. පුඩුවේ අර R කියලා ගන්නවා. පුඩුව තුලින් ගමන් කරන ධාරාව I කියලා ගන්නවා. එතකොට කේන්ද්‍රය මත ඇති වෙන චුම්බක ශ්‍රාව ඝනත්වය ඩෙල්ටා B කියලා ගන්නවා. හරි. ඒතකොට මම කරන්නේ මුලින්ම අර අපි කලින් සැලකුවේ ධාරා අංශු මාත්‍රයන්නේ මෙන්න මේ වගේ ධාරාවක් ගලන කම්බියක ධාරා අංශු මාත්‍රයක්. ඒ කියන්නේ පොඩි දිගක් තමයි සැලකුවේ. ඒතකොට මේක නිසා මම මෙන්න මේ සම්පූර්ණ කම්බියම වෘතයේම පොඩි කොටස් වලට බෙදා ගන්නවා. හරි. මුළු වෘතයේම පොඩි කොටස් වලට බෙදා ගන්නවා. එතකොට මේකේ දිග ඩෙල්ටා L 1යි ඊළඟ කැලේ දිග ඩෙල්ටා L 2 ඊළඟ කැලේ දිග ඩෙල්ටා L 3 මෙන්න මේ විදිහට අපිට ඕන තරම් කොටස් බෙදා ගන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ සම්පූර්ණ ඇති වෙන සම්පූර්ණ චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය වෙන්නේ ළමයි මෙන්න මේ එක් පොඩි කැලි මගින් ඇති වෙන චුම්බක ශ්‍රාව ඝනත්ව වල එකතු. හරි. එතකොට අපිට මෙන්න මේ එක කැලලකින් ඇති වෙන චුම්බක ශ්‍රාව ඝනත්වය සඳහා විශාලත්වය සඳහා ලියන්න පුළුවන්. අපි දන්නවා බයොස් වාහනීමේ ඩෙල්ටා B සමානයි mu බෙදීම 4.5 වාරයක් I මෙතන නම් ධාරාව කැපිටල් I ඩෙල්ටා L sin θ බෙදීම R වර්ගේ. හරි. මෙතන මම සම්මත සංකේත ගන්නම් සිම්පල් I. එතකොට අපිට දැන් මේ එක් කොටසකට අදාළව ලියන්න පුළුවන් ඩෙල්ටා L 1 කියන කොටසෙන් ඇති වෙන චුම්බක ශ්‍රාව ඝනත්වය මම ඩෙල්ටා B 1 කියලා ගන්නවා. ඒක සමානයි mu. මෙතන mu කියන්නේ මාධ්‍ය පාරගම්‍යතාවය මම රිත්තකය කියලා සැලකනවා. එහෙම නැත්නම් වාතය කියලා. එතකොට mu නෝට් කියලා ගන්න පුළුවන්. mu නෝට් බෙදීම 4.5 වාරයක් I කියන්නේ ධාරාව ඩෙල්ටා L 1 sin θ කියන්නේ sin θ කියලා කියන්නේ මෙන්න මෙහෙම අපි ඉරක් ඇඳුත් එහෙම. හරි. කේන්ද්‍රයට දරන කෝණයේ අංශක අණුව. එතකොට sin
90 බෙදීම r වර්ගය. ඔන්නම තමයි ඩෙල්ටා b එක සඳහා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඩෙල්ටා b දෙක සඳහා ගන්නත් පුළුවන්. mu naught බෙදීම 4pi වාරයක් i ඩෙල්ටා l 2 ඒකෙත් sin 90 බෙදීම r වර්ගය. ඔන්න විදිහෙන් ළමයි මේ හැම කොටසකටම අපි ලියන්න පුළුවන්. ඊට පස්සේ අවසානයේදී අපි මේ සමස්ත ඩෙල්ටා b ඉතින් මම ඩෙල්ටා b දෙක ගන්නවා. සමස්ත ඩෙල්ටා b දෙක ගත්ත හැකි අපිට ඩෙල්ටා b හරි. සමස්ත ඩෙල්ටා b අගයට ගන්න පුළුවන්. කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය සමානයි. මෙන්න මේ ඩෙල්ටා b 1 2 3 කියන වගේ එකතුව. 1 ධන ඩෙල්ටා b 2 ධන ඩෙල්ටා b 3 ධන ඩෙල්ටා b 4 ධන ඔය විදිහට n ගානක් එකතු කරන්න පුළුවන්. හරි. මේ කොටස් n ගානක් හැදුවා. එතකොට ඩෙල්ටා b සඳහා ලියන්න පුළුවන්. මෙන්න මේ සෑම කොටසකම පොදුයි mu naught බෙදීම 4pi ධාරාව පොදුයි i sin 90 පොදුයි. sin 90 පොදුයි ළමයි. ඊට පස්සේ ඩෙල්ටා l තමයි වෙනස් වෙන්නේ. ඩෙල්ටා l 1 ධන ඩෙල්ටා l 2 ධන ඩෙල්ටා l 3 ඔය විදිහට සියලුම කොටස් වල දුර දිග එකතු කරනවා. හරි. එතකොට ළමයි මේ ඩෙල්ටා l 1 ඩෙල්ටා l 2 ඩෙල්ටා l 3 කියන සියලුම කොටස් වල එකතුව ගත්තාම අපිට ලැබෙනවානේ මෙන්න මේ වෘත්තයේ එහෙම නැත්නම් කම්බි පුඩුවේ සම්පූර්ණ දිග අපි දන්නවා 2πr. මේක පරිධිය දිග කියන්නේ 2πr. ඒකට මේක වෙනුවට කියන්න පුළුවන් 2πr කියලා. හරි. එතකොට ඒ l කොටස් වෙනුවට මම ආදේශ කරනවා 2πr කියලා. එතන බලන්න මේක නැවත ලියන්න පුළුවන් ඩෙල්ටා b සමානයි mu naught බෙදීම 4pi i ඩෙල්ටා l කියන එකට 2πr කියලා කියනවා. හරි. මෙතන sin 90 හරි. මෙතන sin 90 කියන්නේ 1යි. sin 90 කියන්නේ 1යි. ඒක නිසා මම ඒක මෙතන ලියන්න අවශ්‍ය නැහැ. හරි. කොන්නම් එකකින් වැඩි කරන්න. එක වැඩි කිරීම ඩෙල්ටා l වල එකතුව කියන්නේ 2πr. 2πr. එතකොට ළමයි මේ ෆයිට ෆයි සුළු වෙනවා. හරි. 2πr බෙදීම මෙතන r වර්ගයක් තියෙනවනේ. r වර්ගය. හරි. මේ r වර්ගය. එතකොට මෙතනත් තව r වර්ගයෙන් බෙදෙන්න ඕනේ. හරි. r වර්ගය. එතකොට ළමයි ෆයිට ෆයි සුළු වෙනවා. r එකකට එක r එකක් සුළු වෙනවා. මේ දෙකට මේ දෙක සුළු වෙනවා. හරි. එතකොට මේක අවසන් වශයෙන් අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා b සමානයි mu naught i බෙදීම 2r කියලා. 2r කියලා. හරි. එතකොට ළමයි ධාරාවක් රැගෙන යන වෘත්තාකාර කම්බි පුඩුවකින් චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරනවා. එතකොට ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය කේන්ද්‍රයේ මත ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය අපිට ගන්න පුළුවන්. ඩෙල්ටා b කියලා ගත්තොත් ඩෙල්ටා b සමානයි mu naught i බෙදීම 2r කියන ප්‍රකාශනය. හරි. එතකොට දැන් සාමාන්‍යයෙන් අපිට වෘත්තාකාර හරි මෙන්න මේ සම්පූර්ණ වෘත්තයම ගොඩක් වෙලාවට දෙන්නේ නැහැ. හරි. ඒතකොට මේ අර්ධ වෘත්තාකාර කොටසක් එහෙම නැත්නම් කෝණයක් දීලා ඡාප කොටසක් ඔන්න ඔය වගේ කොටසක් තමයි අපිට දෙන්නේ. එතකොට අපිට ඒක හොයාගන්න පුළුවන්. හරි. අපි ඊළඟට බලමු මේක කොහොමද හොයන්නේ කියලා. එතකොට ඔයාලට මේක ලියා ගන්න අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන්. හරි. මම පොඩි වෙලාවක් දෙන්න මේ ටික ලියා ගන්නයි ලියාගන්න. ලියාගෙන ඊට පස්සේ මේක මේ ටික ලියාගෙන ඊට පස්සේ මේ ප්‍රකාශනේ ගොඩනගා ගන්න. හරි. එතකොට ළමයි මේක දැන් මේ තනි කම්බියෙන් අපි ගත්තේ පොට n සංඛ්‍යාවක් තියෙනවා කියලා කිව්වොත් මේක අපි n වලින් වැඩි කරන්න ඕනේ. හරි. එහෙම වුණොත් n වලින් වැඩි කරනවා. මේක සමීකරණ තත්ත්වය අවශ්‍ය නැහැ. පොට n සංඛ්‍යාවක් තිබොත් ඒක n වලින් වැඩි කරනවා. හරි. එන් කියන්නේ පොට ගණන. right. හරි ළමයි. එතකොට වෘත්තාකාර කුඩුවකට අදාළ සමීකරණ වෙන්නේ මේක. ඊට පස්සේ අපි බලමු විවිධ වෘත්ත කොටස් මගින් ඇති කරන ශ්‍රාව ඝනත්වය සඳහා ප්‍රකාශන. හරි.
මේ ටික මකනවා. ළමයි එතකොට ඔය සම්පූර්ණ වෘත්තයක් මගින් ඇති කරේ mu naught i බෙදීම 2r කියන එක. හරි. එතකොට මෙන්න මේ සම්පූර්ණ වෘත්තයක කේන්ද්‍රය මත ඇති කරන ස්ට්‍රාව ඝනත්වයේ b කියලා ගත්තොත් ඩෙල්ටා v කියලා ගත්තොත් ඒක ඩෙල්ටා v සමානයි mu naught i බෙදීම 2r කියන එක එනවා. හරි. ඒ වගේම තමයි මේ වෘත්තයෙන් භාගයක් ගත්තොත් ඒ කියන්නේ මෙන්න මේ වගේ අර්ධ වෘත්තාකාර කොටසක් ගත්තොත් හරි. මේ අර්ධ වෘත්තාකාර කොටස මගින් මෙන්න මේ කේන්ද්‍රය මත ඇතිවන ඩෙල්ටා b යගේ අපිට ලියව හැකි වෘත්තයකින් නම් ඇති වෙන්නේ mu naught බෙදීම 2r කියලා. mu naught i බෙදීම 2r. ඒකෙන් මෙතන අර්ධ වෘත්තයක් නිසා අපි ඒක අර්ධයකින් වැඩි කරනවා. කියන භාගයකින් වැඩි කරනවා. එතකොට එනවා ඩෙල්ටා b සමානයි mu naught i බෙදීම 4r කියලා. හරි. ඒ වගේම 4න් එකක් තියෙනවා නම් හරි. ඒ කියන්නේ මෙන්න මේ වගේ. හරියටම 4න් එකක් හරි. එහෙම වුණොත් මෙන්න මේ ධාරාව මගින් කේන්ද්‍රය මත ඇති කරන චුම්බක ස්‍රාව ඝනත්වය ලියන්න අපි වෘත්තයකින් ඇති කරන ගාන 4න් එකකින් වැඩි කරනවා. හරි. mu naught i බෙදීම 2r න වෘත්තයකින් ඇති කරන්නේ සම්පූර්ණේ. ඒක වැඩි කරනවා 4න් එකකින්. එහෙම නැත්නම් 4න් බෙදෙනවා. හරි. එතකොට එනවා mu naught i බෙදීම 8r කියලා. හරි. ඒ වගේම තමයි අපි හිතනවා θ කෝණයකින්. හරි. θ කෝණයකින් මෙන්න මේ වගේ මේ කෝණය θ කියලා ගත්තොත් හරි θ කෝණයක් මගින් කේන්ද්‍රය මත ඇති කරන චුම්බක ස්‍රාව ඝනත්වය ඩෙල්ටා b සමානයි. හරි. ඒකදී වෙහැකි අපි වෘත්තයකින් ඇති කරන අගය හරි θ කින් අපි වැඩි කරනවා. 360න් බෙදලා θ කින් වැඩි කරනවා. හරි. එතකොට දැන් මම මේක මකන්නම්. එතකොට ළමයි දැන් මේ ඒ තනි වෘත්තයකින් නම් ඇති කරන ඩෙල්ටා b සමානයි mu naught i බෙදීම 2r නේ. එතකොට θ කෝණය තමයි දීලා තියෙන්නේ. මේ θ කෝණය රේඩියන් වලින් මැන්නොත් එහෙම. රේඩියන් වලින් මැන්නොත් සම්පූර්ණ වෘත්තයකටම රේඩියන් 2π ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් θ ප්‍රමාණයක් තමයි අපිට මෙන්න මේ ඡාප කොටසේ අදාළව කෝණය වෙන්නේ. එතකොට 2π වලින් බෙදලා θ කින් වැඩි කරනවා. මේ චුම්බක ස්‍රාව ඝනත්වයේ විශාලත්වය හොයාගන්න මේක θ අගේ දීලා තිබ්බොත් රේඩියන් වලින් හරි. හැබැයි θ අංශක වලින් දීලා තිබ්බොත් අපි එහෙම උනොත් කරන්නේ ඩෙල්ටා b සමානයි ඒත් වෘත්තයක සම්පූර්ණ අගය අපි බෙදනවා වෘත්තයක කෝණීය අගය 360යි. ඒකෙන් අපිට දීලා තියෙන θ අගය. හරි. එතකොට මේ θ රේඩියන් වලින් දුන්නා නම් මේ θ අංශක වලින් දුන්නා නම් හරි. ඔය දෙක පටලවා ගන්න එපා. බැරි වෙලාවත් අංශක වලින් දීලා තිබ්බොත් ඔයාලා රේඩියන් වලින් හොයලා වැඩක් නැහැ. එහෙම නැත්නම් රේඩියන් වලින් දුන්නා තිබ්බොත් ඔයා අංශක වලින් හොයලා වැඩක් නැහැ. හරි. ඒක නිසා ඒක සම්බන්ධව අවධානය යොමු කරන්න වෙනවා. හරි. ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි අපි වෘත්තාකාර පුඩුවක සම්බන්ධයෙන් අපි කේන්ද්‍රයේ මත ඇති වුණු චුම්බක ස්‍රාව ඝනත්වය සඳහා ප්‍රකාශනයක් ගන්න. හරි. ඒතර ඔයාලට පුළුවන් වෙන්න ඕනේ දැන් ඕනම කෝණයක් දුන්නොත් එහෙම දැන් මෙතෙන්ට අංශක 45 දුන්නත් 30 දුන්නත් 60 දුන්නත් හරි මෙන්න මේ ප්‍රකාශන දෙකට ආදේශ කරලා රේඩියන් වලින් දුන්නොත් මේ ප්‍රකාශනය අංශක වලින් දුන්නොත් මේ ප්‍රකාශනය ආදේශ කරලා ඩෙල්ටා b වර්ගයක් ලබා ගැනීම හැකියාව තියෙනවා. හරි. එතකොට මේ ටිකත් ලියා ගන්න අවශ්‍ය නම් ලියා ගන්න. හරි මේ ටික සාමාන්‍ය ඔයාගේ නෝට් එකේ තියෙනවා. අවශ්‍යයි ලියා ගන්න. ඊට පස්සේ අපි හදමු ගණන් කිහිපයක් හදලා බලමු. උදාහරණ කිහිපයක්. මේකෙත් මේ වගේ තමයි ළමයි මේ පොටවල් n ගානක් දීලා තිබ්බොත්
කෙලින්ම n වලින් වැඩි කරන්න ඕන. හරි. ඒක මතක ඇතුව කරන්න. නැත්තම් උත්තරේ වර්ධිනවා. හරි. එසේ වල එහෙම අහම දීලා තියෙනවා. ඔයාලා එතකොට n ගාන පොට ගාන දීලා තිබ්බොත් ඔයාලට ඒක මතකේ තිබ්බේ නැත්තම් ඒ වෙලාවේ අවධානයෙන් හිටියේ නැත්තම් එහෙම ඔයාලා ඒ පොට ගානින් වැඩි කරන්නේ නැහැ. හරි. එහෙම වුණාම අවසන් උත්තරේ වර්ධිනවා. ඒ වගේම සමීකරණ ගන්න එකත් ඔයාලට පොට ගානින් වැඩි කරලා නැත්තම් ඒකට ලකුණු ලැබෙන්නේ නැහැ. හරි. ඒක නිසා අවධානයෙන් ඉන්න. ඊට පස්සේ අපි බලමු ගැටලු කිහිපයක් හදලා හරි ළමයි. එතකොට දැන් ළමයි දැන් මේ මෙන්න මේකේ හැම වෙලාවෙම දැන් ඩුම්බ ශ්‍රාවක ඝනත්වය කියන්නේ ළමයි හොඳට මතක තියාගන්න මේක දෛසිකයක් හරි. දෛසිකයක් ඒ නිසා අපි හැම වෙලාවෙම මේ දිශාව සම්බන්ධයෙන් සලකන්න ඕනේ. දැන් කලින් මම පැහැදිලි කරන්නේ දිශා ගන්න කොහොමද කියලා. තලයේ තුලට යනවා නම් දිශා ගන්න දකුණන් දීමේ දා තලින් යුතර යනවා නම් ඒ එහෙම දාලා ගන්න පුළුවන්. හරි. ඒ වගේම මේ විදිහට ඉහළට යනවා නම් මෙහෙම දාලා ගත්තාම මේ පැත්තේ තලයේ තුලට යනවා මෙහෙන් තලයෙන් යුතට එනවා. හරි. කොහොම මම පැහැදිලි කරන්නේ පහළට එනවා නම් ධාරාව මේ පැත්තෙන් තලයේ තුලට පහළට ධාරාව වෙනවා නම් මේ පැත්තෙන් තලයේ තුලට චුම්බක ශ්‍රාවක ඝනත්වය තියෙනවා මේ පැත්තෙන් තලයෙන් යුතට තියෙනවා. හරි. ඔන්න ඕක සලකන්න වෙනවා. හරිද? මොකද B කියලා කියන්නේ ඩෙල්ටා B කියලා කියන්නේ දෛසිකයන් නිසා. හරි. එතකොට අපි ඊළඟට ගානක් හදලා බලමු. උදාහරණයක්. එතකොට මේ මන් දෙන එක හදලා බලන්න. මෙන්න මේක හදන්න. මේක තමයි කේන්ද්‍රය. I කියන ධාරාවක් ඇතුල් වෙනවා. R සිම්පල් R කියලා දීලා තියෙනවා. එතකොට කේන්ද්‍රයේ මත ඇති වෙන චුම්බක ශ්‍රාවක ඝනත්වය ඩෙල්ටා P සඳහා ගණනය කරන්න. හරි. ඩෙල්ටා P සඳහා ගණනය කරන්න. එතකොට තමයි දැන් මේ වගේ ගණනය කරද්දි මෙන්න මේ කම්බි කොටස් දෙකක් දීලා තියෙනවානේ. මෙන්න මේ කම්බි කොටස් දෙක යන්නේ මේ අවස්ථා දෙකේදීම හරි යන්නේ කේන්ද්‍රය හරහා. හරි ඒක මතක තියාගන්න. මේව කේන්ද්‍රය හරහා යන්නේ මේ කඩේ ක්‍රියා කරලා තියෙන කේන්ද්‍රෙන්නේ. ඒතර කේන්ද්‍රය හරහා යන නිසා මේකත් එන්නේ කේන්ද්‍රයෙන් ඉවතට. ඒක නිසා කේන්ද්‍රය හරහා යනවා නම් ඒ කම්බි මගින් කේන්ද්‍රය මත චුම්බක ශ්‍රාවක ඝනත්වයක් ඇති කරන්නේ නැහැ. හරි. චුම්බක ශ්‍රාවක ඝනත්වයක් ඇති කරන්නේ නැහැ. ධාරාවක් රැගෙන යන කම්බිය. හරි. ධාරාව රැගෙන යන කම්බිය අපි සලකනු ලබන ඒ කියන්නේ චුම්බක ශේෂ්ත්‍රය චුම්බක ශ්‍රාවක ඝනත්වය. හරි. චුම්බක ශ්‍රාවක ඝනත්වය අපි සලකනු ලබන ලක්ෂය හරහා ධාරාව රැගෙන යන සන්නායකයන් මගින් ඒ ලක්ෂය මත චුම්බක ශ්‍රාවක ඝනත්වයක් ඇති කරන්නේ නැහැ. හරි. එතකොට දැන් මෙහෙම ධාරාවක් රැගෙන යන සන්නායකයන් මගින් මෙන්න මේ කම්බිය මත ඇති කරන චුම්බක ශ්‍රාවක ඝනත්වය බිඳුවයි. හරි. ඒක නිසා තමයි දැන් මේක කේන්ද්‍රය හරහාන යන්නේ කෙලින්ම. අපි දික් කරොත් එහෙම. එහෙම වුණොත් එහෙම කේන්ද්‍රය මත චුම්බක ශ්‍රාවක ඝනත්වයක් ඇති කරන්නේ නැහැ. දැන් මේකෙමුත් එහෙමයි මේ කේන්ද්‍රයේ ඉඳලා එන්නේ. ඒක නිසා කේන්ද්‍රය මත චුම්බක ශ්‍රාවක ඝනත්වයක් ඇති කරන්නේ නැහැ. හැබැයි දැන් මෙතන ඉඳලා යම් කිසි දුරක් මෙන්න මේ හරිය වගේ ගත්තොත් එහෙම මේ හරිය ගත්තොත් මෙතන ඉඳලා මේ පැත්තට වගේ ගත්තොත් එහෙම මෙන්න මේ වගේ ලක්ෂ මේ ලක්ෂ මත මේ වගේ චුම්බක ශ්‍රාවක ඝනත්වයක් ඇති කරනවා. හරි. එතකොට අපි ඊළඟට කතා කරනවා මේ එහෙම ඇති කරන චුම්බක ශ්‍රාවක ඝනත්වවල විශාලත්වය ගන්න කොහොමද කියලා. හරි. දැනට මම මේ දීපු උදාහරණේ කම්බි දෙකම ගමන් කරන්නේ කේන්ද්‍රය හරහා. එතකොට මේ කම්බි දෙකේ බලපෑමක් නැහැ. මේ කොටස විතරයි ගන්න. හරි හදලා බලන්න. හරි මේ ගන්න.
හරිලා මේ බලන්න. එතකොට මම කියවනේ මේක කේන්ද්‍රය හරහා යන නිසා ඒක මගින් චුම්බක ශ්‍රාවකණත්වයක් කේන්ද්‍රය මත ඇති කරන්නේ නැහැ. ඒක නිසා හරි මෙන්න මේ කොටස විතරයි සලකන්නේ. මේ කොටස සලකුවොත් එහෙම ළමයි මෙන්න මේ කොටස ගත්තොත් ඒක අර්ධ වෘත්තාකාර කොටසක්. හරි. අර හැම තැනම සමානයිනේ. ඒතකොට මේ කොටස ගත්තොත් 4න් 1යි. හරි. එතකොට සම්පූර්ණ වෘතයෙන් 4න් 3ක කොටසක් තමයි මෙතන තියෙන්නේ. හරි. එතකොට අපි දන්නවා සම්පූර්ණ වෘතය ගණන් ඩෙල්ටා B සමානයි mu naught I බෙදීම 2r නේ. හරි. ඒ සම්පූර්ණ වෘතයෙන්. හැබැයි මේකේ 4න් 3යි තියෙන්නේ. ඒතකොට ඒක වැඩි කරනවා 4න් 3. ඒතකොට ඕක තමයි උත්තරේ එන්නේ. හරි. ඒතකොට 3යි mu naught I බෙදීම 8යි r කියලා උත්තරේ එනවා. හරි. හරිම සරලයි. ඔකත් එක්කම තව එකක් අපි හදමු. මේකත් බලන්න. හරි තමයි මේක හොඳට බලන්න. මෙන්න මේ ලක්ෂයේ P ලක්ෂයේ මත මෙන්න මේ කම්බි නිසා ඇති වෙන ශ්‍රාවකණත්වය තමයි අහන්නේ කියලා තියෙන්නේ. හරි. I ධාරාවක් තමයි මෙයා තුලින් ගලන්නේ. මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටසේ අර සිම්පල් R කියලා ගන්නවා. මේකත් අර්ධ වෘත්තයන්නේ. හරි. ඒකේ අර ගන්නවා. කැපිටල් R කියලා. හරි. එතකොට හොයන්න ඔයාලා P ලක්ෂයේ මත මෙන්න මේ සම්පූර්ණ කම්බි සැකැස්ම මගින් ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය සඳහා ප්‍රකාශනය ගන්නට ආරම්භ බලන්න. ළමයි එතකොට දැන් මේකේ මේ R වෙනුවට දැන් R දා ගන්න එපා. මෙතන 2R කියලා දාන්න. 2 සිම්පල් R. මේක සිම්පල් R. මේක 2R කියලා. හරි. එහෙම දාලා හදන්න. ළමයි එතකොටත් අර විදිහටම තමයි ගන්නෙ. හරි. අර විදිහටම තමයි ගන්නෙ. එතකොට ළමයි දැන් මේ මෙන්න මේක එකිනෙකට වෙනස්. හරි. ප්‍රමාණයෙන් වෙනස් අර්ධ වෘත්තාකාර කොටස් ගන්න. එතකොට මම මෙන්න මේ දැන් කුඩා අර්ධ වෘත්තාකාර කොටස මගින් ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය සඳහා මම සලකනවා B1 කියලා. කේන්ද්‍රය මත. එහෙම නැත්නම් P ලක්ෂය මත. එතකොට විශාල අර්ධ වෘත්තාකාර කොටස මගින් ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය B2 කියලා සලකනවා. හරි. B2 කියලා සලකනවා. එතකොට ධාරාව ගමන් කරන්නේ මෙන්න මෙහෙම. හරි. මෙන්න මෙහෙම ගමන් කරන්නේ. එතකොට ළමයි මෙහෙම ධාරාව ගමන් කරද්දී චුම්බක ශ්‍රාව ඝනත්වය තියෙන්නේ දිශාව අපි ගත්තොත් එහෙම මේ මෙහෙම ධාරාව ගමන් කරන දිශාවට මාපට ගිල්ල දැම්මොත් එහෙම මෙහෙම අනිත් ඇඟිලි දිශාවෙන් ඇඟිලි වල දිශාවෙන් අපිට චුම්බක ශ්‍රාව ඝනත්වය දිශාව ලැබෙනවා. මේ තලයේ තුරට තමයි ඇති. තලයේ තුරට. එතකොට මේ ධාරාව මෙහෙම වෙනවා මෙහෙට එනවා. එතකොට මේ ධාරාව මගින් ඒ කියන්නේ මෙන්න මේ විශාල අර්ධ වෘත්තාකාර කොටස මගින් ඇති කරන්නේත් මේ ධාරාවේ දිශාවට මහපට ගිල්ල යොමු කරාම එතනත් අපිට චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය ලැබෙන්නේ මේ අනිත් ඇඟිලි යොමු වෙන්නේ තලයේ තුරට. හරි. B1 නුත් තලයේ තුරට අපි සලකුණු කරන්නේ කතරය B2 තලයේ තුරට. හරි. එතකොට ළමයි බලන්න B1 සඳහා අපිට ප්‍රකාශන ලියවිය හැකි. ඒ වගේම තමයි ළමයි දැන් මේ මෙන්න මේ ඍජු කොටස් දෙක. හරි. එතන මේ කෙලින් තියෙන කම්බි කොටස් දෙක හරියටම යන්නේ කේන්ද්‍රය හරහා යන නිසා එයාලා මගින් කේන්ද්‍රය මත චුම්බක ශ්‍රාව ඝනත්වයක් ඇති කරන්නේ නැහැ. හරි. ඒතර අපි ගන්නවා පොඩි අර්ධ වෘත්තාකාර කොටස මගින් ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය සඳහා ලියන්න පුළුවන්. B1 සමානයි තලයේ තුලට තියෙන්නේ mu naught
i බෙදීම 2r වැඩි කිරීම අර්ධවෘත්තාකාර කොටස නිසා භාගයෙන් වැඩි කරනවා. භාගයෙන් වැඩි කරාම ඉන්නේ කෙලින්ම 4i r කියලා. හරි. ඔය B1 ඒ කියන්නේ පොඩි අර්ධවෘත්තාකාර කොටස මම ඇති කරන චුම්බක ශ්‍රාවක ඝනත්වය. ඊට පස්සේ B2 ගන්නවා. ඒ කියන්නේ විශාල අර්ධවෘත්තාකාර කොටස මම ඇති කරන චුම්බක ශ්‍රාවක ඝනත්වය. ඒකත් තලයේ තුලට ඇති වෙන්නේ සමානයි. හරි. ඒක ලියන්න පුළුවන් mu not i බෙදීම 2r කියන එකෙන්. හරි. මෙතන 2r කියන්නේ මෙතන 2 වැඩි කිරීම r කියන්නේ මෙතන 2r. 2 වැඩි කිරීම 2r. r කියන්නේ 2r නේ. කියන එකෙන් භාගයක්. හරි. වැඩි කිරීම භාගය අර්ධවෘත්තාකාර කොටස නිසා සමානයි mu not i බෙදීම 8i r කියලා ගන්න පුළුවන්. 8i r. හරි. ඒ තමයි විශාල අර්ධවෘත්තාකාර කොටස මම ඇති කරන චුම්බක ශ්‍රාවක ඝනත්වයේ විශාලත්වය. ඒකට සම්පූර්ණ චුම්බක ශ්‍රාවක ඝනත්වයේ විශාලත්වය වෙන්නේ මේ දෙක එකතු. එහෙම නැත්නම් මේ දෙක VGIK. VGIK ගන්නේ මේවා දෛශික නිසා. ඒකට දැන් මේ B1 සහ B2 කියන දෙකම ඇති වෙන්නේ තලයේ තුලට. හරි. තලයේ තුලට නිසා අපිට එකම දිශාවක් නිසා මේ දෙක එකතු කරන්න පුළුවන් කෙලින්ම. එතකොට P ලක්ෂයේ චුම්බක ශ්‍රාවක ඝනත්වය සඳහා විශාලත්වය dP කියලා ගත්තොත් සමානයි B1 ධන B2 කියලා ගන්න පුළුවන්. එතකොට B1 කියන්නේ මේක තලයේ තුලට තියෙන්නේ. B1 කියන්නේ mu not i බෙදීම 4ir ධන B2 කියන්නේ mu not i බෙදීම 8ir. හරි. ඒතරක සුළු කරාම පොදු හරය 8ir. මෙතන 2යි මෙතන 1යි 3යි 3යි mu not i බෙදීම 4ir කියලා එනවා. P ලක්ෂයේ විදුලි නෙමෙයි sorry P ලක්ෂයේ චුම්බක ශ්‍රාවක ඝනත්වයේ විශාලත්වය සඳහා. ඒතකොට දිශාව වෙන්නේ තලය තුලට. හරි. තලය තුලට කියලා අපි මේ විදිහට සලකුණු කරන්න ඕනේ. හරි. ඒතකොට ඕක ඔයාලා හැදුවේ නැත්නම් මේ ටික ලියලා මේක ඇඳලා මේ ටික ලියලා මේ ටික ලියා ගන්න. හරි. හරිද ළමයි? හරිද? එතකොට මේ වගේ මේ හිතන්න මහ ලොකු දේවල් නැහැ. මේවා පුළුවන් තරම් හදලා ප්‍රැක්ටිස් වෙන්නයි ඕනේ. හරි. මම මේ ටික මකනවා දැන්. තව එකක් අපි බලමු. එතකොට මේකේ සැලකිලිමත් වෙන්න තියෙන කාරණාව තමයි මේවා දෛසික. හරි. දෛසික නිසා මේ වගේ දිශාව සලකන්න ඕන සෑම විටම. එහෙම නැත්නම් අපිට ගොඩක් තැන්වලදී වරදිනවා. අපි යාන්ත්‍ර විද්‍යාව උගන්න ඉගෙන ගද්දී බලයන්ගේ එහෙම අපි දිශාවන් සලකනවනේ. හරි. ඒතකොට දිශාවක් වෙනස් වුණොත් කොහොමද ප්‍රතිඵලය කියලා ඔයාලට අත්දැකීම ඇති. හරි. ඒ වගේ තමයි මෙතනත් මොකද බලය කියලා කියන්නේත් බල විශේෂයක්. ඒතකොට මෙතන දැන් චුම්බකවලත් අපි බලය සම්බන්ධව කතා කරනවා ඉස්සරහදී. ඒතකොට අනිවාර්යයෙන්ම මේ දෛශික විදියට සලකන්න ඕන. එතකොට තව එකක් මම සලකනවා. මෙන්න මෙහෙම ධාරාවක් ගලන කම්බියක හරියමයි. මේ අර්ධවෘත්තාකාර පොඩු හරි. මේකේ අර සිම්පල් r මේ අර්ධවෘත්තාකාර පොඩුවෙත් අර සිම්පල් r. එතකොට මෙතනින් 2i කියලා ධාරාවක් එනවා. ඊට පස්සේ මෙන්න මේ පුඩු දෙක සමාන නිසා සරල සම නිසා මේකට i ධාරාවක් ගමන් කරනවා. මේකටත් i ධාරාවක් ගමන් කරනවා බෙදලා ගමන් කරන්නේ. අර අපි ප්‍රතිරෝධවල දිගන ගන්නේ සමාන ප්‍රතිරෝධ තිබ්බොත් බෙදලා ගමන් කරන්නේ අන්න ඒ වගේ. හරි. එතන මේ දෙක සරල සම නිසා බෙදලා ගමන් කරනවා. ඊට පස්සේ i ගමන් කරලා මේ මෙතනින් නැත්නම් 2i විදිහට පිට වෙලා යනවා. හරි. එතකොට මේ ඍජු කම්බි තියෙන්නේ කේන්ද්‍රය හරහා. එතකොට මම අහන ප්‍රශ්නේ තමයි ඔයාලගෙන් මෙන්න මේ කේන්ද්‍රයේ මත එහෙම නැත්නම් C ලක්ෂය
මත මෙන්න මේ කම්බි මගින් ඇති කරන ඒ කියන්නේ ධාරා මගින් ඇති කරන චුම්බක ශ්‍රාවක ඝනත්වයේ විශාලත්වය සඳහා ප්‍රකාශනය ලියන්න. හරි. මේක හදන්න බලන්න. හරි ළමයි මේ දීලා තියෙන පොඩි කාලය තුළ ඔයා හදන්න උත්සාහ කරන්න. හරි. හදන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලට වැරදුනත් ඒක වාගේ මතකේ රැඳෙනවා. මොකද මේ මම ඊට පස්සේ මේක හැදුවට පස්සේ. හරි. එහෙම නැත්තම් ඔයා හදන්න නැතුව ඉඳලා මං හැදුවට පස්සේ ලියාගත්තා කියලා ඒකේ කිසි ප්‍රයෝජනයක් නැහැ. හරි. හරි බලමු අපි. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි ළමයි මෙතන ධාරාව බෙදලා ගමන් කරන්නේ. හරි. අපි බැලුවොත් ඉස්සල්ලාම මෙන්න මේ අර දූර්තාකාර කොටස බැලුවොත් එහෙම මේකේ කේන්ද්‍රය මත ඇති කරන චුම්බක ශ්‍රාවක ඝනත්වයේ මම ගන්නවා B1 කියලා. හරි. මෙන්න මේ ඉහළ කොටස මගින් පහළ කොටස මගින් ඇති කරන චුම්බක ශ්‍රාවක ඝනත්වය B2 කියලා ගන්න. හරි. එතකොට මෙන්න මේ ඉහළ කොටස මගින් ඇති කරන චුම්බක ශ්‍රාවක ඝනත්වයේ දිශාව අපි ගත්තොත් එහෙනම් ධාරාව යන්නේ මෙහෙම දකුණන් දීමේ දැම්මට පස්සේ ධාරාව යන දිශාවට මහපට ගිලේ යොමු කරාට පස්සේ මේ ඇඟිලි වලින් දෙන්නේ චුම්බක ශ්‍රාවක ඝනත්වයේ දිශාව. එතකොට තලයේ තුරට තමයි ඇති වෙන්නේ. B1 කියන එක තලයේ තුරටයි ඇති වෙන්නේ ළමයි. B2 ගත්තොත් එහෙම මේ යද්දී ධාරාව මේ අතර යන්නේ. එතකොට මෙහෙම දැම්මට පස්සේ මේ තලයෙන් ඉවතට එන්නේ. හරි. අන්න එතන තියෙන විශේෂත්වය B2 වෙන්නේ තලයෙන් ඉවතට. ඔන්න ඕකයි තියෙන විශේෂත්වය වෙන්නේ. B1 තලයෙන් තුරට B2 තලයෙන් ඉවතට. හරි. දැන් අපි මෙතන ඇති වෙන මුළු විද්‍යුත් මේ චුම්බක ශ්‍රාවක ඝනත්වයේ විශාලත්වය වෙන්නේ ඒක BC කියලා ගත්තොත් C ලක්ෂේ B1 ධන B2. හරි. එතකොට ළමයි B1ට මට ලියන්න පුළුවන්. B1 කියන්නේ අර දුර්තාකාර කොටසන්නේ. සමානයි μ0 I බෙදීම හරි 4යි සිම්පල් R. මේක තලයේ තුලටයි ඇති වෙන්නේ. B2ටත් ඒ වගේම ලියන්න පුළුවන්. μ0 I බෙදීම 4යි වාර මේක තලයෙන් ඉවතටයි ඇති වෙන්නේ. හරි. B2 තලයෙන් ඉවතටයි. එතකොට මුළු චුම්බක ශ්‍රාවක ඝනත්වය සමානයි B1 ධන B2. B1 කියන්නේ μ0 I බෙදීම 4යි R. හරි. ඒක තලය තුලට ධන μ0 I බෙදීම 4යි R. ඒක තලයෙන් ඉවතට. එතකොට එක කොටසක් තලයෙන් තුලට අනිත් කොටස තලයෙන් ඉවතට නිසා හරි මේවා දෛශික නිසා සහ B1 සහ B2 වල විශාලත්වයන් සමාන නිසා බලන්න μ0 I බෙදීම 4යි R μ0 I බෙදීම 4යි R විශාලත්වයන් සමානයි. හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. මේක තලයේ තුලට B2 තලයෙන් ඉවතට. ඒක නිසා ළමයි ඒකට ඒක සුළු වෙලා මේවා දෛශිකනේ අවසාන වශයෙන් කේන්ද්‍රය මත ඇති කරන චුම්බක ශ්‍රාවක ඝනත්වය වෙන්නේ බිඳුවයි. හරි. බිඳුවයි එන්නේ. ශුන්‍යයක් තමයි අපිට ලැබෙන්නේ. හරි. එතකොට දැන් ඔයාලා දෛශික විදිහට සලකුවේ නැත්නම් ඔයාලට ලැබෙන්නේ මෙන්න මේ දෙකේ එකතුව. හරි. μ0 I බෙදීම 2යි R. ඒ කියන්නේ සම්පූර්ණ වෘත්තයකගේ තමයි ඔයාලට ලැබෙන්නේ. හරි. එතකොට දැන් මෙතන ධාරාව දිශා දෙකකට යන්නේ. දෙකකට යන නිසා ඒකෙන් ඇති වුණු චුම්බක ශ්‍රාවක ඝනත්වයයි මේ එක පැත්තකට ධාරාව ගමන් කරන වෘත්තයක ඇති වුණු චුම්බක ශ්‍රාවක ඝනත්වය සමාන වෙන්න දෙයක් නැහැ. හරි. ඒකට මේක දෛශික සලකන්න ඕන. ඒක නිසා තමයි මෙතන බිඳුව විදියට නිවැරදි ජාගය අපිට ලබා ගන්න පුළුවන් වුණේ. හරි. එතකොට ඕක ඇඳලා මේක ලියලා ඉවරලා මේ විදිහට තලයේ තුලට තලයෙන් ඉවතට කියලා සලකුණු කරලා උත්තරේ ගන්න. හරි. හරි ළමයි. අපි තව ගානක් බලමු. තව උදාහරණයක් බලමු. මේකේ හදන්න උත්සාහ කරන්න.
හරි මෙතන ධාරාව මේ පැත්තට ගමන් කරනවා. මෙහෙම ධාරාව ගමන් කරලා මෙහෙම ගිහිල්ලා මේ අතර ගමන් කරනවා. හරි. එකම ධාරාව ගන්නෙ I කියලා ධාරාව ගමන් කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ දුර මේක කේන්ද්‍රය මෙන්න මේ දුර සිම්පල් r. ඒ කියන්නේ මෙන්න මේ අර්ධවෘත්තාකාර පුඩුවේ අරේ සිම්පල් r. විශාල අර්ධවෘත්තාකාර පුඩුවේ අරේ 2r. හරි. 2 සිම්පල් r කියලා දී දෙන්න. එතකොට මෙන්න මේ කේන්ද්‍රය මත ඇති කරන චුම්බක ශ්‍රාවක ඝනත්වයේ විශාලත්වය සඳහා හදන්නේ කොහොමද කියලා බලන්න. හරි උත්සාහ ගන්න. try එකක් දෙන්න බෑ. හරි බලන්න ඒකත් අර විදිහටම තමයි. කුඩා වෘත්තාකාර පුඩුව මගින් ඇති කරන චුම්බක ශ්‍රාවක ඝනත්වය ඇති කරන්නේ මෙහෙම දැන් ධාරාව මේ පැත්තට යද්දී තලින් ඉවතට ඒක මම B1 කියලා ගන්නවා. ඒක තලින් ඉවතට ඇති වෙන්නේ. විශාල වෘත්තාකාර පුඩුව මගින් ඇති කරන චුම්බක ශ්‍රාවක ඝනත්වය B2 කියලා ගන්නවා. ඒක මෙහෙම යද්දී මේ මෙහෙම දකුණ නිම්බි ධම්ම තලය තුලට ඇති වෙන්නේ. හරි. B2 ඇති වෙන්නේ තලය තුලට. හරි. ඔන්න ඔහොම. එතකොට B1 සහ B2 එකතුව තමයි අපි ගන්න ඕන. VGI එක. හරි. එතකොට B1කට ගත්ත හැකි සමානයි μ0 I බෙදීම හරි 2r වලින් භාගයයිනේ. එතකොට 4යි r μ0 පොඩි එක නිසා තලයෙන් ඉවතට ඇති වෙන්නේ. B2 ඇති වෙන්නේ විශාල අර්ධවෘත්තාකාර කොටස මගින් තලය තුලට ඇති වෙන්නේ. ඒක ගත්තොත් සමානයි μ0 I බෙදීම මෙතන 4යි r කියන්නේ 2r සමානයි μ0 I බෙදීම 8යි r කියලා එනවා. එතකොට ඒක තලයෙන් තුලට ඇති වෙන්නේ. එතකොට මධ්‍ය ලක්ෂයේ චුම්බක ශ්‍රාවක ඝනත්වය ගත්තොත් දෙකේ එකතුව μ0 I බෙදීම 4යි r තලින් ඉවතට ඊට පස්සේ B2 හරි B2 තලයෙන් තුලටම තියෙන්නේ. එතකොට මම තලයෙන් ඉවතට කියලා ඒක තලකුත් ඒක ඍණ කියලා ගන්නවා. හරි ඍණ. එතකොට තලයෙන් ඉවතට තමයි අපි සලකන්නේ. හරි. එතකොට B2 කියන එක තලයේ තුලට තියෙන නිසා ඒක දෛශිකයන්නේ. තලයෙන් ඉවතට ඒක සංරචක වෙන්නේ ඍණාගෙන් ගුණ කරාම. හරි. එතකොට μ0 I බෙදීම 8r කියලා ගන්න පුළුවන්. හරි. එතකොට මෙතන පොදු හරි 8r 2යි 1යි 3යි. හරි. මේක දෙකෙන් වැඩි කරන්න බෑ. මේක 1යි 3යි. 3යි μ0 I බෙදීම 8r කියලා පිළිතුර එනවා. හරි. ඒක තමයි තලය ඉවතරයි එන්න ඕන. හරි. තලයෙන් ඉවතරයි එන්න ඕන. ඕක ඇඳලා ඕක ලියා ගන්න ටක් ගාලා ඉක්මන ලියා ගන්න. හරි තවත් උදාහරණයක් අපි හදලා බලමු. ඊළඟ උදාහරණේ ඒක දින්නේ මේ වගේ සීන් එකක්. ඒක තොඩි පොඩියට අඳින්න. ඔන්න ඔහොම තියෙන්නේ. මේක තුලින් ගලන ධාරාවයි මේ ධාරාව තමයි මෙහෙම යන්නේ. හරි. එතකොට මේකේ කුඩා වෘත්තයේ ආරය දීලා තියෙනවා r1යි කියලා. විශාල කොටසේ ආරය
කියන්නේ මෙන්න මේ සම්පූර්ණ අරේ R 2යි කියලා දීලා තියෙනවා. හරි. එතකොට ඕකෙත් කේන්ද්‍රයේ මත ඇති වෙන චුම්බක ශ්‍රාවක ඝනත්වයේ විශාලත්වය සඳහා ප්‍රකාශනයක් ගන්න බලන්න. හරි. ඒකට මම පොඩි කාලයක් දෙන්නම්. හරි ළමයි. එතකොට දැන් ඒකේ නම් ඉතින් ධාරාව එකම දිශාවට යන්නේ නෙමෙයි. එතකොට මේ කුඩා වෘත්ත ඡාප කොටසෙමුත් ඇති කරන්නේ කේන්ද්‍රය තුලට, විශාල ඡාප කොටසෙමුත් ඇති කරන්නේ කේන්ද්‍රය තුලට. හරි. එහෙම දැම්මොත් කේන්ද්‍රය තුලට ඇති කරන්නේ. එතකොට කුඩා වෘත්ත ඡාප කොටසෙන් ඇති වෙන චුම්බක ශ්‍රාවක ඝනත්වය B1 කියලා ගන්නවා. විශාල වෘත්ත ඡාප කොටසෙන් ඇති වෙන චුම්බක ශ්‍රාවක ඝනත්වය B2 කියලා ගන්නවා. සම්පූර්ණ B සමානයි B1 ධන B2. B1 ධන B2. එතකොට තලය තුලටයි ඒක ඇති වෙන්නේ. හරි. මේ මැද්දේ තලය තුලට තමයි ඇති වෙන්නේ. එතකොට අපිට ගත්ත හැකි B සමානයි කෙලිම ලියාව හැකි B1 කියලා කියන්නේ ළමයි. මෙන්න මේ 4න් 3යි වෘතයේ. වෘතයේ 4න් 3යි. හරි. එතකොට කෙලින්ම සම්පූර්ණ වෘතයෙන් නම් μ0 I බෙදීම 2R. හරි. ඒක 4න් 3න් වැඩි කරනවා. ඕකනේ එන්නේ. එතකොට ඒක එකතු කිරීම මෙන්න මේ විශාල කොටසෙන් ඇති කරන චුම්බක ශ්‍රාවක ඝනත්වයේ විශාලත්වය. ඒක ඉන්නේ 4න් 1යි. හරි. මේ 4න් 1ක ඡාප කොට ගන්න තියෙන්නේ. එතකොට ඒක μ0 I බෙදීම මෙතන 2R කියන්නේ R1. හරි. 2R1. එතකොට μ0 I බෙදීම මෙතන 2R2 කියන එකෙන් 4න් 1. ඔන්නම තමයි එන්නේ. ඒතකොට ඕක සුළු කරාම උත්තරේ ගන්න පුළුවන්. හරි. ඒතකොට සුළු කරොත් එහෙම මෙතන 3යි μ0 I බෙදීම 8යි R1 ධන මෙතන μ0 I බෙදීම 8යි R2 කියලා එනවා. හරි. එතකොට ඕකෙන් පොදු පද ඉවතර ගත්තාම μ0 I පොදුයි බෙදීම 8 පොදුයි. එතකොට මෙතන ඉතුරු වෙනවා 3ට R1 ධන මෙතන 1ට R2. හරි. ඔන්න ඔය විදිහට තමයි අපිට චුම්බක ශ්‍රාවක ඝනත්වයේ විශාලත්වය සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන් වෙන්නේ. හරි. මේක ඇඳලා මේ ටික ලියා ගන්න. කරලා මේ ওই විදිහට අපිට ඕන තරම් ගණන් හදන්න පුළුවන්. හරිනේ. හරි එහෙනම් අපි මේ ඊළඟ කොටසට යමු ළමයි. හරි. හරි ළමයි. එතකොට ඊළඟට ගන්න අපි දැන් අපි සලකාවේ වෘත්තාකාර පුඩුවලනේ. ඊට පස්සේ ගන්නේ ඍජු ශ්‍රන්නායකයක්. හරි. ඍජු ශ්‍රන්නායකයක් තුලින් ධාරාවක් රැගෙන යෑමේදී ඒ සන්නායකය අසල ඇති වෙන චුම්බක ශ්‍රාවක ඝනත්වය සඳහා ප්‍රකාශනයක් ගන්න යන්නේ මෙන්න මේ වගේ පරිමිත දිගස් සහිත. හරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට මෙනිය හැකි දිගස් සහිත මෙන්න මේ විදිහේ ඍජු සන්නායකයක් තිබ්බොත් එහෙම මේක ඍජු වෙන්න ඕනේ. හරි. හරි. කෙලින් තියෙන සන්නායකයක් මේ සන්නායකයේ ඉඳලා සිම්පල් R දුරකින් P කියලා ලක්ෂයක් තියෙනවලු. මෙන්න මේ සන්නායකය තුලින් I කියලා ධාරාවක් යනවා. මේ I ධාරාව නිසා මෙන්න මේ P කියන ලක්ෂය මත ඇති වෙන චුම්බක ශ්‍රාවක ඝනත්වය සඳහා ප්‍රකාශනයක් ගත්තොත් එහෙම
මේක b කියලා ගන්නවා ඩෙල්ටා b. එතකොට හරි මෙන්න මේ කම්බිය දෙකලවට මෙහෙම රේඛා දෙකක් සලකුණු කරනවා. හරි එතකොට මෙන්න මේ කෝණ දෙක ඇල්ෆා 1 ඇල්ෆා 2 කියලා ගත්තොත් එහෙම හරි අපිට මේ ඩෙල්ටා b සඳහා සම්බන්ධතාවයක් පරීක්ෂණාත්මකව හොයන්න තියෙනවා. ඩෙල්ටා b සමානයි mu naught බෙදීම 4යි pi r හරි මේ r කියන්නේ මේ දුර වාරයක් sin alpha 1 ධන sin alpha 2 කියලා. ඔන්න ඔය ප්‍රකාශනය තමයි අපි හරි මතක තියාගන්න ඕනි. හරි මේ ප්‍රකාශනය මතක තියාගන්න. එතකොට මේ ප්‍රකාශනයේ මතක තියාගන්න කියලා කියන්නේ මේ ප්‍රකාශනෙන් අපි ඉදිරියේදී භාවිතා කරලා මේ අපරිමිත සන්නායකයක හරි ඒ කියන්නේ අනන්ත අධික සන්නායකයක r දුරක් දුරින් පිහිටි ලක්ෂයක චුම්බක ශ්‍රාවකණත්වය සඳහා ප්‍රකාශනයක් ගන්නවා අපි. හරි ඒක නිසා මේක මතක තියාගත්තත් ප්‍රශ්නයක් නැහැ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. හරි අපිට ගොඩක් වෙලාවට භාවිතා කරන්න වෙන්නේ අතන මේ වගේ පරිමිත සන්නායකයක් නෙවෙයි ගොඩක් වෙලාවට දෙන්නේ අපරිමිත සන්නායකයක්. හරි ඒක නිසා ඒක මතක් කර ගැනීම අත්‍යවශ්‍ය නැහැ. හරි ඊළඟට අපි බලමු එතකොට ළමයි දැන් මේක පරිමිත දිගයක සඳහා ප්‍රකාශනය වෙන්නේ මෙන්න මේ ප්‍රකාශනය. හරි ඊළඟට අපි බලමු අපරිමිත දිග සන්නායකයක් සඳහා කොහොමද ඒක අදාළ වෙන්නේ කියලා. හරි එතකොට මේක ඇඳලා මේක ලියාගන්න ඉස්සලා හරි මේ පරිමිත දිග කම්බියක් සඳහා මේ ප්‍රකාශනය එන්නේ ඩෙල්ටා b සඳහා. එතකොට මේක අපරිමිත දිගයි නම් ඒ කියන්නේ ළමයි මෙන්න මේක අනන්ත දිගයිලු. හරි කෙලවරක් නැහැ මේ පැත්තෙත් එහෙම. එතකොට ළමයි මෙන්න මේ ඇල්ෆා කියන කෝණය හරි අපිට ආසන්න වශයෙන් ගත්ත එක අංශ 90යි කියලා. හරි මේක අපරිමිතයි නම් මේ ඇල්ෆා කෙලින්ම මෙන්න මෙහෙම අංශ 90යි කියලා ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රකාශනයේ ආදේශ කරලා ගත්තාම පරිමිත දිගයක මම අඳින්නම් මෙන්න මේ විදිහට අපරිමිත දිගයක්. හරි අපරිමිත දිගයක මේ විදිහට ඇඳුත් එහෙම මේක අනන්තය දක්වා වේදිනවා. එතකොට ඒකේ සිම්පල් r දුරකින් පිහිටි ලක්ෂයක චුම්බක ශ්‍රාවකණත්වය ඩෙල්ටා b කියලා ගත්තොත් එහෙම හරි එතකොට මෙන්න මේ ඇල්ෆා වලට අංශ 90 ආදේශ කරන්න තියෙන්නේ. හරි එතකොට ගත්ත හැකි ඩෙල්ටා b සමානයි mu naught බෙදීම 4යි pi r වාරයක් sin 90 ධන sin 90 ධන sin 90. එතකොට මේ sin 90 කියන්නේ 1යි. හරි sin 90 කියන්නේ 1යි. එතකොට ඩෙල්ටා b සමානයි mu naught බෙදීම 4යි pi වාරයක් 1 ධන 1 ධන 1 කියන්නේ 2යි. හරි එතකොට මම ඒක ප්‍රකාශනෙ මෙතනින් ලියන්නම්. mu naught බෙදීම 4යි pi වාරයක් 1 ධන 1 කියන්නේ 2යි. 2ට 4 කැපුණාම සුළු වුණාම 2යි pi r කියලා එනවා. හරි 2යි pi r. හරි ඔක තමයි ප්‍රකාශනය එන්නේ. ඒ කියන්නේ අපරිමිත දිග කියන්නේ අනන්ත දිග සන්නායකයක් තුලින් අයිධාරාවක් ගමන් කරද්දී ඒ සන්නායකයේ ඉඳලා ඊට ලම්බකව සිම්පල් r දුරක් පිහිටින් සිම්පල් r දුරකින් පිහිටි ලක්ෂයක b යගේ ඒ කියන්නේ චුම්බක ශ්‍රාවකණත්වයේ විශාලත්වය වෙන්නේ b සමානයි mu naught i බෙදීම 2යි pi r කියලා තමයි ප්‍රකාශනය එන්නේ. ඒකෝර ළමයි දැන් අර අපි කලින් අර මේ වෘත්තාකාර පුඩුවල හොයද්දි මෙන්න මේ pi කියනගේ ආවේ නැහැ සාමාන්‍යයෙන්. ඒතකොට mu i බෙදීම 2යි r කියලා තමයි ආවේ. මෙන්න මේ වගේ වෘතයක කේන්ද්‍රය මත. මේ i ධාරාවක් ඇති කේන්ද්‍රය මත ඇති කරන අගයට ආවේ. mu i බෙදීම 2යි r කියලා මතක ඇති. හරි. දැන් වෘතයකට සාමාන්‍ය අපිට වෘතයක් කියපුවම මතක් වෙන්නේ pi නේ 2pi r. ඒ වුණාට මෙතන ඒක නිකන් මාරු වෙලා වගේ තියෙන්නේ. වෘතයට pi එන්නේ නැහැ. හරි මෙන්න මේ ඍජු සන්නායකට තමයි pi එකේ ඇවිල්ලා තියෙන්නේ. හරි. ඒතකොට ඒක පැටලවා ගන්න එපා. මේ pi දකමු ගමන් ඒක
වෘත්තේ නෙවෙයි හරි. එතකොට ඍජු සන්නායකයක එන්නේ b සමානයි mu not i බෙදීම 2යි phi r කියලා හරි. එතකොට මේ අපරිමිත හරි. මේ කියන්නේ මේ දෙපැත්තම අපරිමිත වෙන්න ඕන හරි. ඒ කියන්නේ ඉහළ සහ පහළ දෙපස්සම අනන්තය දක්වා වේදෙනවා හරි. එතකොට මම මේක මකන්නම් ඊළඟට එක පැත්තක් අනන්තය සඳහා. කියන්නේ මෙන්න මේ එක පැත්තක් විතරක් අපරිමිත කම්බියක ගත්තොත් එහෙම එතකොට එන්නේ මෙන්න මෙයාගෙන් අර්ධයක්. හරි. එක පැත්තක් විතරයි අපරිමිත. හරි. මේ පැත්ත අපරිමිත නැහැ. එතකොට එන්නේ r දුරකින් පිහිටි ලක්ෂයක ලෙල්ලා b සමානයි mu not i බෙදීම 2යි y r කියන එකෙන් අර්ධයයි එන්නේ ළමයි. එක පැත්තක් විතරක් අපරිමිතයි නම් එහෙම නැත්නම් අනන්තය දක්වා හැවිදිලා තියෙනවා නම් හරි. එතකොට mu not i බෙදීම 4යි pi r කියලා ගන්න පුළුවන්. හරි. එතකොට ඔය දෙක මතක තියෙන්න ඕනේ. දෙපැත්තම අපරිමිතයි නම් mu not i බෙදීම 2යි pi r. එක පැත්තක් විතරක් අපරිමිතයි නම් mu not i බෙදීම 4යි pi r කියලා. හරි. දෙක මතක තියාගන්න ඕනේ. ඒතර ඔය දෙක ඇඳලා ලියා ගන්න. මෙතන දෙපසම අපරිමිත විට මෙතන එක් පසක් පමණ අපරිමිත විට. හරි. ඔය දෙක ඇඳලා ලියා ගන්න. හරි ළමයි මේකටත් අපි ගානක් හදලා බලමු. හරි. මේකටත් උදාහරණයක් හදලා බලමු. මේකේ මෙන්න මේ වගේ සීන් එකක් තියෙන්නේ. මේ තියෙන්නේ අපරිමිත දිග සන්නායක කම්බියක්. මේ පැත්ත විතරයි අපරිමිත දිග වෙන්නේ. හරි. ඒක මෙන්න මේ විදිහට අර්ධ වෘත්තාකාර කොටසකට සම්බන්ධ වෙනවා. දැන් මේකේ මේ පැත්ත විතරයි අපරිමිත වෙන්නේ. හරි. මේක තුලින් I ධාරාවක් ගමන් කරනවා. මෙහෙම ගමන් කරනවා. මෙහෙම මේ අතට එනවා. හරි. එතකොට මේ අර්ධ වෘත්තාකාර කොටසේ ළමයි අරය දීලා තියෙනවා සිම්පල් r කියලා. හරි. සිම්පල් r කියලා දීලා තියෙනවා. එතකොට මේකේ මැදේ ඇතිවන චුම්බක ශ්‍රාවකණත්වයේ B සඳහා ප්‍රකාශනය ගන්නෙ කොහොමද? හරි බලා ගන්න. මම මේක හදන්නම්. එතකොට ළමයි දැන් මේකේ දැන් කලින් අපි කතා කරපේ වගේ නම් මෙන්න මේ කියන්නේ අපි අර වෘත්තාකාර කොටස විතරක් කතා කරද්දි මෙන්න මේ ඍජු කම්බියේ සෑම කම්බියේ කේන්ද්‍රය හරහා යන විදිහට තමයි මම දුන්නේ. හරි. මොකද අපි එතකොට මේ ඍජු කම්බිය වල හොයන්න ඉගෙනගෙන තිබ්බේ නැති නිසා. හරි. දැන් මෙතන මේ ඍජු කම්බිය යන්නේ කේන්ද්‍රය හරහා නෙමෙයි. කේන්ද්‍රයේ ඉඳලා සිම්පල් r දුරක් ඈතින් තමයි මෙයා යන්නේ. හරි. ගමන් කරන්නේ. ඒත් මෙයත් එහෙමයි සිම්පල් r දුරක් ඈතින්. එතකොට ළමයි මෙන්න මේ ඍජු කම්බිය මගින් මෙන්න මේ කම්බිය මම 1 කියලා සලකවුවා. මේ කොටස අර්ධ වෘත්තාකාර කොටස 2 කියලා සැලකුවොත් මේ ඍජු කම්බි කෑල්ල 3 කියලා සැලකුවොත් මෙන්න මේ 1 කියන කොටස මගින් කේන්ද්‍රය මත ඇති වෙන්නේ චුම්බක ශ්‍රාවකණත්වයේ මෙහෙම අපි දකුණන් දීමේ දැම්මොත් එහෙම තලයේ තුලට. හරි. මේකෙන් තලයේ තුලට ඇද වෙනවා කේන්ද්‍රය මත. ඊට පස්සේ මේ අර්ධ වෘත්තාකාර කොටස මගින් ඒත් දැන් මෙහෙම බැලුවොත් එහෙම මේ ධාරාව යන දිශාවට බැලුවොත් එහෙම ඒත් තලයේ තුලට. මෙයාගෙමුත් තලයේ තුලට. ඊට පස්සේ මෙයාගේ ධාරාව මෙහෙට යන්නේ ඒත් මේ තලයේ තුලට. තුන් දෙනාගෙම කිසි ගැටලුවක් නැහැ. තලයේ තුලට ඇති වෙන්නේ කේන්ද්‍රය මත. හරි. එතකොට අපි බලනවා දැන් තුන් දෙනාගෙන් ඇති වෙන චුම්බක ශ්‍රාවකණත්ව ලාගයන් ඊට පස්සේ ඒ වගේ එකතුව තමයි කේන්ද්‍රය මත සඵල චුම්බක ශ්‍රාවකණත්වය වෙන්නේ. හරි. එතකොට පළවෙනි එක්කෙනාගෙන් ගත්තොත් එහෙම ඇති වෙන්නේ එක පැත්තක් අනන්තයක්. හරි. එක පැත්තක් අපරිමිත නිසා mu not බෙදීම 4යි pi r තමයි එන්නේ. හරි. අපි දැන් මම ඉස්සෙල්ලා පැහැදිලි කරේ. එතකොට එයාගෙන් ඇති වෙන චුම්බක ශ්‍රාවකණත්වයේ mu not i බෙදීම 4යි pi r. හරි. එක පැත්තක් අපරිමිත නිසා දෙපැත්තම අපරිමිතයි නම් හරි 2යි pi r ගන්න. එතකොට
ඊට පස්සේ දෙවෙනි කොටස මගින් ගත්තොත් එහෙනම් කියන්නේ මෙන්න මේ කොටස. ඒ කියන්නේ අරුදු වෘත්තාකාර කොටස. හරි. අරුද්ද වෘත්තාකාර කොටසයි අපි හොයන්නේ. වෘත්තාකාර කොටස කියන්නේ mu not i බෙදීම 2r නේ. එතන 2π එන්නේ නැහැ. හරි වෘත්තාකාර වලට 2π එන්නේ නැහැ. එතකොට 2π. අරුද නිසා 4π. 4r හරි 4π නෙමෙයි. π එන්නේ නැහැ. 4r. එතකොට තුන්වෙනි කොටස මම මෙතන ලියන්නම්. ඉතින් ඇති වෙන චුම්බක ශ්‍රාවක ඝනත්ව විශාලත්වය එන්නේ mu not i බෙදීම මේකත් අරාගේම තමයි එන්නේ. අර්ධයක් අපරිමිත නිසා 4යි πr. හරියමයි. එතකොට මුළු චුම්බක ශ්‍රාවක ඝනත්වයේ විශාලත්වය වෙන්නේ සියල්ලම තලයේ තුලට ඇති වෙන්නේ මේ තුනම එකතු කරන්න පුළුවන්. හරි mu not i බෙදීම 4යි πr කියන ඒවා දෙකක් තියෙනවා. ඒක නිසා මම ඒක දෙකකින් වැඩි කරනවා කෙලින්ම එකතු කරනවා මෙන්න මේ මැදාගේ අර දුර්තාකාර කොටසයක mu not i බෙදීම 4යි r. mu not i බෙදීම 4යි r සමානයි මෙතන දෙකට දෙක සුළු කරාම mu not i බෙදීම 2යි πr ධන mu not i බෙදීම 4යි r. ඔන්න ඕක තමයි පිළිතුර එන්නේ. හරි ඕනනම් ඕක තවදුරටත් සුළු කරන්න පුළුවන්. පොදු ප්‍රකාශන ඉවතර අරගෙන mu not i බෙදීම r කියලා ඉවතර ගත්තොත් හරි 2r කියලා මේ ඉවතර ගමුකෝ. ගත්තොත් මෙතන තියෙනවා 1ට π මෙතන තියෙනවා ධන 1ට 2. හරි. ඒතකොට ඕක තමයි අවසාන ප්‍රකාශනයේ දෙන්නේ. හරි. මේක ඇඳලා මේ ටික ලියා ගන්න පිළිවෙලට. මේ ටික ලියලා ඔය ටික විදිහට ලියා ගන්න. හරි. හරි ළමයි ඊළඟට ඔහොමම තව ගානක් අපි හදමු. හරි. හරි පොඩි ප්‍රශ්නයක් ලියාගමු ළමයි. පළවෙනි ප්‍රශ්නයක් ලියාගන්න. ඍජු සිරස් අනන්ත දිග සන්නායක දෙකක් ඍජු සිරස් අනන්ත දිග සන්නායක දෙකක් ඍජු සිරස් අනන්ත දිග සන්නායක දෙකක් එකිනෙකට 2 සිම්පල් d දුරින් එකිනෙකට 2 සිම්පල් d දුරින් ඇත. ඒවායේ ධාරා ප්‍රතිවිරුද්ධ අතට පවතින අතර විශාලත්වයෙන් සමාන වේ. සන්නායක දෙක අතර හරි මැද ලක්ෂය ශ්‍රාව ඝනත්වය කුමක්ද? සන්නායක දෙක අතර හරි මැද ලක්ෂයේ ශ්‍රාව ඝනත්වය කුමක්ද? පවතින ධාරා සිම්පල් i බැගිනි. හරි. ඒක බලන්න. හරි ඔයාලා මේ හදලින්නු පොඩි කාලයක් දෙන්න හදන්න. හරි බලන්න ළමයි. ඒක කියන්නේ මේ වගේ සීන් එකක්. ඍජු සිරස් කම්බි දෙකක් තියෙනවලු මෙන්න මේ වගේ. ධාරා ප්‍රතිවිරුද්ධ දිශාවටලු ගමන් කරන්නේ දෙන්න අතර දුර 2 සිම්පල් dලු
මෙන්න මේ මධ්‍ය ලක්ෂයේ ආනවා. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ද D මෙතෙන්ද දිග D. හරි. මධ්‍ය ලක්ෂයේ චුම්බක ශ්‍රාවක ඝනත්ව විශාලත්වය. ගමන් කරන ධාරා සිම්පල් ලයිබගින්ලු කියලා කියනවා මාධ්‍ය පාරගම්‍යතාවය ගන්න මියු නෝට් කියලා. හරි. ගන්න. එතකොට ඔහම යන්නේ. එතකොටත් අපි කරන්නේ මේවා අපරිමිත දිගේවා. හරි. පරිමිත දිගේවා. එතකොට ළමයි කරන්නේ මෙන්න මේ කම්බියෙන් එන P යගේ එකතු කරනවා මේ කම්බියෙන් එන චුම්බක ශ්‍රාවක ඝනත්වයට. හරි. එතකොට මේ කම්බියෙන් බැලුවොත් දකුණන් නියමයේ දැම්මොත් මේ ධාරාව ඉහළට තලයේ තුලට තමයි ඇති වෙන්නේ මෙයාගෙන් මේ ධාරාව පහළට තලයේ තුලට එයාගේ තලයේ තුලට කිසි ගැටලුවක් නැහැ ළමයි. එතකොට මේ දෙකම එකතු කරන්න පුළුවන්. හරි. එතකොට B සමානයි B1 ධන B2. B1 කියන්නේ මුගේ B2 කියන්නේ මෙයාගේ. B1 ධන B2 එතකොට B සමානයි B1 කියන්නේ අපරිමිත සන්නය කියන්නේ mu නෝට්යි බෙදීම 2πr. ඒ දෙපැත්තම අපරිමිතයිනේ. එක පැත්තක් අපරිමිතයි තමයි අපරිමිතයි නම් තමයි මේකෙන් අර්ධයක් ගන්න. mu නෝට්යි බෙදීම 4πr. හරි. දෙපැත්තම අපරිමිත නිසා mu නෝට්යි බෙදීම 2πr. ධන මෙයාගෙත් එහෙමයි mu නෝට් සිම්පල්යි. හරි. සිම්පල්යි බෙදීම 2πr. හරි. එතකොට ඕක 2 mu නෝට් I බෙදීම 2πr කියලා එනවනේ. ඒකට mu නෝට් සිම්පල් I බෙදීම πr කියලා තමයි උත්තරේ එන්නේ. හරි. තලයේ තුලටයි එන්නේ. තලයේ තුලටයි B එන්නේ. හරි. ඕක ඇඳලා ඕක ලියාගන්න. හරි ළමයි මේ අපි තව ගානක් හදලිමු. හරි. මේක ලියාගත්තනේ. මේ ටිකක් වෙනස් විදිහේ ගානක්. හරි. මේක ඔයාලා උත්සාහ කරන්න ඕනේ. හරි ගාන ලියාගන්න. ඇම්පියර් 10ක ධාරාවක් පවතින අපරිමිත ඍජු සිරස් සන්නායකයක සිට ඇම්පියර් 10ක ධාරාවක් පවතින අපරිමිත ඍජු සිරස් සන්නායකයක සිට කොපමණ දුරකින් තිරස්තලයේ උදාසීන ලක්ෂයක් ඇති වේද? තිරස්තලයේ උදාසීන ලක්ෂයක් ඇති වේද? මම ආයෙත් කියන්නම්. ඇම්පියර් 10ක ධාරාවක් පවතින අපරිමිත ඍජු සිරස් සන්නායකයක සිට ඒක සිරස්. හරි. කියන්නේ ඉහළට තියෙන ඍජු සිරස් සන්නායකයක සිට කොපමණ දුරකින් තිරස්තලයේ උදාසීන ලක්ෂයක් ඇති වේද? හරි. ඊට පස්සේ දීලා තියෙනවා පෘථිවි ක්ෂේත්‍රයේ තිරස් සංරචකයේ පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ තිරස් සංරචකයේ 2 වැඩි කිරීම 10^5 ටෙස්ලාවේ 2 වැඩි කිරීම 10^5 ටෙස්ලාවේ. හරි. ඒක උත්සාහ ගන්න ළමයි බලන්න මෙන්න මෙහෙමයි ඩක් අහගන්න ඊට කලින් මෙන්න මෙහෙම ඍජු කම්බියක් තුලින් සිරත් කම්බියක් තුලින් ඇම්පියර් 10ක ධාරාවක් ගලනවලු. යාගෙන ඉඳලා කොච්චර දුර බිඳු උදාසීන ලක්ෂයක් පිහිටන්නේ කියලා අහනවා. මෙන්න මේ උදාසීන ලක්ෂය අපි P කියලා ගත්තොත් එහෙම P ලක්ෂයේදී දැන් මේ ධාරාව නිසා ඇති වෙනවා තලයේ තුලට අපි දන්නවා මේ ඉහළට මපට ගිල්ල දැම්මම තලයේ තුලට චුම්බක ක්ෂේත්‍රය. හරි. එතකොට ඊට විරුද්ධව තිරස් අතර චුම්බක ක්ෂේත්‍රයක් තිබ්බොත් එහෙම හරි. ඒ චුම්බක ක්ෂේත්‍රය තමයි මෙතනදී පෘථිවි චුම්බක ක්ෂේත්‍රය විදිහට දීලා තියෙන්නේ. ඒතකොට ඒ පෘථිවි චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ ඊට විරුද්ධව. හරි.
තලයෙන් ඉවතට. ඒතකොට දෙකම තිරස්නේ. හරිද? එතකොට පෘථිවි චුම්බක ශේෂ්ත්‍රයගේ දීලා තියෙනවා මෙන්න 2 වැඩි කිරීම 10 ඍණ 5යි ටෙස්ලාගේ. ටෙස්ලා කියලා දීලා තියෙනවා. හරි. මෙන්න මේ උදාසීන ලක්ෂයට තියෙන දුර තමයි අහන්නේ. දුර d කියලා ගන්නකො. කැමති නම් r කියලා ගන්න. හරි. දුර තමයි අහන්නේ. ඒතකොට තමයි මේක විශේෂත්වය වෙන්නේ මේ උදාසීන ලක්ෂයේදී. හරි. චුම්බක ශ්‍රාව ඝනත්වයේ බිඳුවක් වෙන්න ඕන. බිඳුවක් වෙන්න ඕන. ඒක උදාසීනයි කියන්නේ. ඒතකොට ඔක දාලා හදන්න බලන්න. පොඩ්ඩක් හිතලා හදන්න. පොඩි දෙයක් තියෙන්නේ. බලන්න මෙහෙමයි. මම මේක තවත් 3D විදිහට අඳුත් එහෙම. මෙන්න මේ වගේනේ තියෙන්නේ. හරි. දැන් මෙහෙම මේක මගින් දැන් තලයේ තුරට නැති වෙන්නේ. තුර මම ඒක මෙහෙම අඳුත් එහෙම. තලයේ තුරට ඇති වෙනවා B කියලා B1 කියලා ගන්නකො. ඊට විරුද්ධව ඇති වෙනවා පෘථිවි චුම්බක ක්ෂේත්‍රය B2 කියලා ගන්න. හරි. ඒතර ওই දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕන. සමාන වුණොත් තමයි මේ විශාලත්වයෙන් සමාන නෙමෙයි. ඔව් ඒ දෙක විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එහෙම වුණොත් තමයි මෙතන උදාසීන ලක්ෂයක් ඇති වෙන්නේ. හරි. එතකොට මෙයාගෙන් ඇති වෙන චුම්බක ශ්‍රාව ඝනත්වය B1යි. ඒක තලයේ තුලට ඇති වෙන්නේ. ඊට විරුද්ධව තියෙනවා පෘථිවි චුම්බක ක්ෂේත්‍රය B2යි. තලින් ඉවතට ඇති වෙන්නේ. ওই දෙක සමාන වෙන්න ඕන ළමයි. හරි. එතකොට මෙයාගෙන් ඇති වෙන චුම්බක ශ්‍රාව ඝනත්වයට අපිට ලියව හැකි B1 සමානයි mu naught ධාරාව I බෙදීම 2π d කියලා. හරි. 2π d කියලා. ඊට පස්සේ දුර d නේ 2π d. ඊට පස්සේ B2 කියන්නේ පෘථිවි චුම්බක ක්ෂේත්‍රය ඒක දීලා තියෙන 2 වැඩි කිරීම 10 ඍණ 5යි ටෙස්ලා කියලා. හරි. එතකොට උදාසීන ලක්ෂයක් වෙන්න නම් ওই දෙක සමාන වෙන්න ඕන ළමයි. එතකොට අපි ලිව්ව හැකි B1 සමාන වෙයි යුතුයි B2ට. B1 කියන්නේ mu naught කියන්නේ ඔව් මම ලියන්නකො මෙතන mu naught වැඩි කිරීම I බෙදීම 2π d සමානයි B2. B2 කියන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 5යි. mu naught කියලා කියන්නේ 4π වැඩි කිරීම 10 ඍණ 7යි. වැඩි කිරීම I කියලා කියන්නේ ඇම්පියර් 10යි. බෙදීම 2π වැඩි කිරීම d තමයි අපි හොයන්න ඕන සමානයි 2 වැඩි කිරීම 10 ඍණ 5යි. මේ πට π සුළු වෙනවා නම් එතකොට d විතරයි නොදන්න අප දෙකට තියෙන d අපිට ගණනය කර ගන්න පුළුවන්. d විදිහට එනවා දශම 1 මීටර කියලා. හරි. මීටර දශම 1 කියලා එනවා d සුළු කරාම. d සමානයි දශම 1 මීටර. හරි. ඒතර ඔය වගේ ගණනුත් දෙන්න පුළුවන්. හරි. එතකොට පොඩ්ඩක් හිතලා අර මම ඒත් එක බලා ගන්නකො. දැන් මේ මෙන්න මේ වගේ එක මේක මකන්නම්. ඔයාලට ලියා ගන්න වෙලාවක් නැත්තම් දැන් මම මේ පාඩම ඔයාලා බලන්නේ වීඩියෝ එකක් විදිහට පටිගත කරලානේ ඔයාලා දෙන්නේ. එතකොට ඔයාලා වීඩියෝ එක නතර කරලා ඒක ලියා ගන්න. හරි. වීඩියෝ එක පෝස් කරලා ලියා ගන්න. තුලමේ දැන් මෙන්න මේ චුම්බක බල රේඛාවල ව්‍යාප්ති මම ඇඳුත් එහෙම. එතන මෙන්න මේ ලක්ෂයනේ උදාසීන ලක්ෂය තියෙන්නේ. හරි. P ලක්ෂයනේ. එතකොට දැන් මම මේ ධාරාව ඉහළ ඉඳලා බලන විදිහට අඳින්නම්. එතකොට අපිට අඳින්න ලේසි. එතකොට ධාරාව ඉහළ ඉඳලා බලද්දි ඉහළට එනවා වගේ පේන්නේ. කියන්නේ මෙන්න මේ විදිහට. හරි. එතකොට ධාරාව වටේ චුම්බක ක්ෂේත්‍රය කොට නැගින්නේ මේ ධාරාව ඉහළට මෙන්න මේ අතර. එන්න රේඛා අතර පරතරය වැඩි වෙනවා. හරි. චුම්බක ක්ෂේත්‍රය මේ අතර. එතකොට ළමයි මෙන්න මේ වගේ ලක්ෂයක උදාසීන ලක්ෂයක් තියෙනවා නම්
හරි උදාසීන ලක්ෂයක් තියෙනවා නම් එන්න එතන මෙන්න මේ බල රේඛා නෑ නම. හරි. ඒතකොට මේ බල රේඛා මෙන්න මේ විදිහට ඉවත් වෙලා යනවා. හරි. ඒ වගේම මෙහින් ඉහළට ඉඳලා පහළට තියෙනවා පෘථිවි චුම්බක ක්ෂේත්‍රය. ඒක මේ විදිහට ඍජුව තියෙන්නේ. හරි. මේ පෘථිවි චුම්බක ක්ෂේත්‍රය මේ ධාරාව නිසා තියෙන චුම්බක ක්ෂේත්‍රය. ඒතකොට මෙතන මේ හරිය තමයි උදාසීන ලක්ෂය තියෙන්නේ. මේ හරිය චුම්බක බල රේඛා අන්තර්ගත වෙන්නේ නැහැ. හරි. මේ පැත්ත තව දුරටත් ගියොත් එහෙනම් මෙයාලා මෙහෙම ගිහිල්ලා හරි මෙහෙම ඈතට යන්න මෙහෙම ගිහිල්ලා අවසානයේ මෙහෙම අර වගේ වෙනවා. හරි. ඒක රෝම තමයි බල රේඛා ව්‍යාප්තියේ සරලව අපි හරි ඒකත් අවශ්‍ය නම් අඳගන්න. එතකොට මෙතන ලියා ගන්න උදාසීන ලක්ෂය. රයිට්. ඔකත් එතන ලියා ගන්න.